ආනන්ද විද්‍යාලය 12 ශ්‍රේණියේ පළමු වාර ප්‍රශ්න පත්‍රය. මේක 1 සිට 10 වෙනකල් අපි සාකච්ඡා කරා. ඒක ආකාර දෙකකටයි අපි කරේ වීඩියෝව. එකක් තමයි විෂය කරුණු ආවරණය වූ සහ ප්‍රශ්න පත්‍ර කරපු කට්ටියට සාමාන්‍ය විදිහට කරනවා. සහ පළමු වරට ප්‍රශ්න පත්‍ර කරන සහ විෂය කරුණු ආවරණය නොවුණු කට්ටියට විස්තරාත්මකව වශයෙන් තමයි මේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරලා තියෙන්නේ. එතකොට මේ අද කතා කරන්නේ ප්‍රශ්නාංක 10 ඉඳලා ප්‍රශ්නාංක 10 සිට තමයි අද කතා කරන්නේ. මේකත් මෙතනදී සාකච්ඡා කරන්නේ සවිස්තරාත්මක නෙවෙයි, සාමාන්‍ය ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරන විෂය කරුණු දන්න කට්ටියට ටිකක් වේගයෙන් තමයි මේක සාකච්ඡා කරන්නේ. නමුත් මේක තේරෙන්නේ නැත්නම් යම් කෙනෙකුට එයාලට මේකත් එක්කම මීට පස්සේ තියෙන වීඩියෝ බලන්න ඒක සවිස්තරාත්මකව කරලා තියෙනවා. ඒකට අද ප්‍රශ්නාංක අපිට 10 සිට නෙවෙයි 10 වෙනකල් අපි සාකච්ඡා කරලා තියෙන්නේ. 11 සිට තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. මේ ප්‍රශ්නේ හයිඩ්‍රෝකාබන් කීපයක් දීලා තියෙනවා ඔයාලට. මේවායේ කාබන් පරමාණුවේ විද්‍යුතිනතාවය වැඩි වෙන නිවැරදි අනුපිළිවෙල තමයි අහලා තියෙන්නේ. මේ කාබන් පරමාණු වල අපි දන්නා විද්‍යුතිනතාවය 2.0 ගානක් තමයි අපිට දීලා තියෙන්නේ පෝලිං පරිමාණයට අනුව. හරි. මෙයාගේ 2.5 විද්‍යුතිනතාවය පෝලිං පරිමාණයට අනුව. එතකොට කොහොමද මෙයාගේ විද්‍යුතිනතාවය වෙනස් වෙන්නේ? නමුත් විවිධ සංයෝගවලදී මෙයාලගේ විද්‍යුතිනතාවය වෙනස් වෙනවා. නමුත් අපි කතා කරන ආවර්තිතාව වගේ විද්‍යුතිනතාව විවිධ මූලද්‍රව්‍යවල විද්‍යුතිනතාවය කිසි ප්‍රශ්නයක් නැහැ. ආවර්තය දිගේ වමේ සිට දකුණට යනකොට විද්‍යුතිනතාවය වැඩි වෙනවා. ඒ වගේම කාණ්ඩය දිගේ පහළට යද්දී විද්‍යුතිනතාවය අඩු වෙනවා. ඒකට හේතුව තියෙනවා. ඒවා ඔයාලා බලා ගන්න ඕනේ. මේ විවිධ මූලද්‍රව්‍යවල වෙනස් මූලද්‍රව්‍යවල. නමුත් මේ එකම මූලද්‍රව්‍යයක විද්‍යුතිනතාවය අපි සලකද්දී බලන සාධක කීපයක් බලන මෙයාගේ විද්‍යුතිනතාවය වෙනස් වෙන්නේ කොහොමද කියලා. ඒක බලන්නේ මෙන්න මේ සාධක අනුව. විද්‍යුතිනතාවය විශාලත්වය කෙරේ බලපාන සාධක මේක සම්පත් පොතෙන් දාලා තියෙනවා මම. හරි. එකම මූලද්‍රව්‍යයක බලද්දී විවිධ සංයෝගවලදී තියෙන එකම මූලද්‍රව්‍ය පරමාණුක බලද්දී පළවෙනි සාධකය තමයි බලන්නේ මොහුම්කරණය. මොහුම්කරණයේදී sp3 sp2 sp විදිහට මොහුම්කාක්ෂික තියෙනකොට විද්‍යුතිනතාවය වැඩි වෙනවා. ඒක තවත් කිව්වොත් එහෙමයි. අපි දැන් කාබන් පරමාණුනේ බලන්නේ. කාබන් පරමාණුවකට තියෙන්නේ sp3 මොහුම්කාක්ෂික එකකට මෙයාට sp2 මෙයාට sp. එන විද්‍යුතිනතාවය අපිට මේක C1 කියන C2 C3 කියලා කාබන් පරමාණු තුනක්. ඒ කියන්නේ සංයෝග තුනකදී හම්බ වෙන තුන් දෙනෙක්. එන විද්‍යුතිනතාවය වැඩි වෙන්නේ මේ පැත්තට. හරි. විද්‍යුතිනතාවය වැඩි වෙනවා. ඒ වැඩි වෙන්න හේතුව තමයි මේ මොහුම්කරණය sp3 සිට sp වලට යද්දී මෙයාලගේ s ගුණය වැඩි වෙනවා. හරි. S ගුණය වැඩි වෙනවා. S ගුණය වැඩි වෙනකොට විද්‍යුතිනතාවය වැඩි වෙනවා. හරි. S ගුණය වැඩි කියන හේතුව තමයි අපි හිතමු sp3 කියලා. sp3 මොහුම්කරණයක තියෙන්නේ s කාක්ෂික 1යි p කාක්ෂික 3යි. ඒතර මෙතන හැදෙන මොහුම්කාක්ෂික තමයි sp3 මොහුම්කාක්ෂික. මම කොටු ලකුණෙන් දාන්නම්. ශක්තිය හා හැඩය සමානයි. මෙයාලා තමයි sp3 මොහුම්කාක්ෂික කියන්නේ. මේ sp3 මොහුම්කාක්ෂිකයක s ගුණය ගත්තොත් 125යි. හරි. s කාක්ෂිකයේ තියෙන 4න් 1යි මුළු කාක්ෂික සංඛ්‍යාව 4යි. 4න් 1යි නම් 100ට බලලා තියෙන්නේ. හරි. 125යි. S ගුණය අඩු වෙනකොට විද්‍යුතිනතාවය අඩු වෙනවා. හරි. ඒකට හේතුව තමයි S කාක්ෂිකයක් ගෝලාකාරයි. ඒ නිසා මෙයාගේ ඉලෙක්ට්‍රෝන බලාව පිටන්නේ න්‍යෂ්ටියට ආසන්නව. P කාක්ෂිකයක් ගත්තොත් ගම්බෙලාකාරයි න්‍යෂ්ටියට ඈතින්.
S ගුණේ මෙයාලා මිශ්‍ර වෙලා හැදෙන sp3 කාක්ෂිකේ මුහුන් කාක්ෂිකයේ හරි න්‍යෂ්ටියට ආසන්නව තමයි කියන්නේ කුඩායි මෙයා මුහුන් කාක්ෂිකයේ ආසන්නව තමයි ඉලෙක්ට්‍රෝන වලාකුව හිටන්නේ. හරි ඒ නිසා බාහිර ඉලෙක්ට්‍රෝනයට සහ න්‍යෂ්ටි අතර දුර අඩු වෙන හින්දා එයාලගේ විද්‍යුත් ඍණතාවය අඩු වෙනවා. සෝරි. මෙතන ඇවිල්ලා මුහුන් කාක්ෂිකයේ sp3 මුහුන් කාක්ෂිකයේ විශාලයි. දිග වැඩි. එතකොට න්‍යෂ්ටිය සහ අවසාන ඉලෙක්ට්‍රෝනය අතර කියන බන්ධන ඉලෙක්ට්‍රෝනය අතර දුර වැඩි වෙන හින්දා මෙයාට න්‍යෂ්ටිය දෙසට ඉලෙක්ට්‍රෝන ඇදීමේ හැකියාව අඩු වෙනවා. ඒ නිසා විද්‍යුත් ඍණතාවය අඩු වෙනවා. එහෙනම් S ගුණය අඩු වෙනකොට විද්‍යුත් ඍණතාවය අඩු වෙනවා. ඒ විදිහටම S ගුණය වැඩි වෙනකොට විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. SP කාක්ෂික වල S ගුණය 150යි. අයි S කාක්ෂික එකයි P කාක්ෂික එකයි. ඒක බලන්න ඔයාලා දන්නවා. හරි. එහෙනම් S ගුණය වැඩි වෙනකොට විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. එහෙනම් පළවෙනි එක අපිට බලන්න පුළුවන් මේ විවිධ සංයෝගවල මුහුන්කරණය මොකක්ද කියලා පරීක්ෂා කරලා බලන්න ඕනේ. හරි. අපි බලමු එක එක කාක්ෂික වල මුහුන්කරණය පරීක්ෂා කරලා බලමු. ඉතින් මෙතන දීලා තියෙන ඔක්කොම කාබනික සංයෝග. කාබනික සංයෝග වල ව්‍යුහ සූත්‍රය ගොඩනගා ගන්න හරිම ලේසියි. මොකද කාබන් හැම වෙලෙම බන්ධන 4ක් හදනවා. කාබන් මොනොක්සයිඩ් වල වගේ නම් 3ක් හදනවා. හරි. ඒතර මේකේ ලුයිස් ව්‍යුහෙම අපි රඳින්න ඕනේ නැහැ. හරි. මෙයාගේ ව්‍යුහ සූත්‍රය ගොඩනගා ගත්තා. මෙන්න පළවෙනි එක නා CCl4 කාබන් වලට සිග්මා බන්ධන 4ක් තියෙනවා. සිග්මා බන්ධන 4ක් නම් මුහුන් කාක්ෂික 4ක් ඕනේ. ඒ කියන්නේ මෙයාට sp3 මුහුන්කරණය තියෙන්නේ. CH4 ටත් තියෙන ඊළඟට තියෙන CH4 පළවෙනි ප්‍රශ්නේ තියෙන එක මම දාන්නේ පළවෙනි වරනේ. මෙයාගේ සිග්මා බන්ධන 4ක් තියෙනවා. එහෙනම් මෙයාගේ sp3 මුහුන්කරණයක් තමයි කාබන් පරමාණුවට මේ කාබන් පරමාණුවට. මෙයාගේ මේ කාබන් පරමාණුවේ මුහුන්කරණය තමයි අපි කතා කරන්නේ. ඊළඟට CHO ඒ කියන්නේ ඇල්ඩිහයිඩයක් මම ෆෝමල්ඩිහයිඩ් මේ ගැන විවය පළමු වාරයේදී ඔයාලා දන්නේ නැත්නම් විවය කලබල වෙන්න එපා. මේවා කාබනික රසායනයේ අධ්‍යයනය කරනවා. ඒක සාමාන්‍ය විවයක් බාටපත් වෙනවා ඔයාලට. ඒතර කාබන්ගේ වෙන විදිහට කිව්ව තවත් බැලුවොත් කාබන්ගේ මෙයාගේ පරියන්ත පරමාණු විදිහට හයිඩ්‍රජන් සම්බන්ධ කරන්න ඕනේ. ලුයිස් ව්‍යුහ ගොඩනගා දින්නම්. ඊළඟට ඔක්සිජන් පරමාණුක් තියෙන්න ඕනේ පරියන්ත පරමාණු විදිහට. මධ්‍ය පරමාණු වෙන්න ඕනේ කාබන් පරමාණුව. ඔක්සිජන්ගේ සංයුතාවය 2යි. එහෙම නැත්නම් ඔක්සිජන් පරමාණුවක් බන්ධන 2ක් හදනවා. වෙන විදිහට බැලුවොත් කාබන්ට බන්ධන 4ක් තියෙන්න ඕනේ. බන්ධන 4 සම්පූර්ණ වෙන්න මෙතනටයි ද්විත්ව බන්ධන දාන්න ඕනේ. හයිඩ්‍රජන්ට බන්ධන එකකට වඩා හදන්න බෑනේ. හරි. මෙයාගේ බලන්න මෙතන ද්විත්ව බන්ධනේ එකක් සිග්මා. අනිත් එක 5. මෙයා සිග්මා. හරි. මුහුන් සිග්මා බන්ධන හදන්න විතරයි මුහුන් කාක්ෂික සහභාගී වෙන්නේ. 5 බන්ධන හදන්න මුහුන් කාක්ෂික සහභාගී වෙන්නේ නැහැ. නොමුහුන් P කාක්ෂික තමයි මෙතන සහභාගී වෙන්නේ. හරි. ඒතර මෙතන මම දැනගන්න ඕනේ මුහුන් කාක්ෂික හදන්න සහභාගී වෙන්නේ සිග්මා බන්ධන. ඒතර මෙයාගේ තියෙන සිග්මා බන්ධන 3ක් පමණයි. සිග්මා බන්ධන 3ට මුහුන් කාක්ෂික 3ක් ඕනේ. ඒ කියන්නේ මුහුන් කාක්ෂික 3ක් හැදෙන්නේ sp2 මුහුන්කරණය. ඒ කාබන්ට තියෙන sp2. ඊළඟට අපිට දීලා තියෙනවා C2H2. C2H2 කියන්නේ මෙයා. කාබන් සැකිල්ල දාගත්තා. හයිඩ්‍රජන් පරමාණු දෙක සම්බන්ධ කරගත්තා. බලන්න කාබන් පරමාණුවකට තියෙන්නේ බන්ධන 2යි. මේ සලමේ කාබන් පරමාණුවට කියලා හිතමු බන්ධන 2යි. මෙයාගේ බන්ධන 4 සම්පූර්ණ වෙන්න කාබන් පරමාණු අතර තමයි බන්ධ දාන්න ඕනේ ත්‍රිත්ව බන්ධනේ. කාබන් සහ හයිඩ්‍රජන් අතර දාන්න බෑනේ. එයාලා හදන්නේ තනි බන්ධන විතරයි. බලමු මේ කාබන් පරමාණුවක මොකද තියෙන්නේ කියලා බන්ධන. මෙයා සිග්මා. මෙතන තියෙන්නේ 5 බන්ධන දෙකක් ත්‍රිත්ව බන්ධනේ. මේ මැද බන්ධන අපි දාන්න පුළුවන් විදිහට සිග්මා බන්ධනේ. මෙයාත් සිග්මා. එහෙනම් මේ කාබන් පරමාණුවක් වටා තියෙන්නේ සිග්මා බන්ධන දෙකයි. සිග්මා බන්ධන දෙකක් හදන්න මුහුන් කාක්ෂික දෙකක් ඕනේ. මුහුන් කාක්ෂික දෙකක් හදන්නේ sp මුහුන්කරණය. අපිට පේනවා මෙයාලගේ මෙහෙන් නම් මෙහෙට යද්දී මේ කාක්ෂික වල S ගුණය වැඩි වෙනවා. එහෙනම් විද්‍යුත් ඍණතාවය වැඩි වෙන්න ඕනේ. හරි විද්‍යුත් ඍණතාවය මේ පැත්තට වැඩි වෙන්න ඕනේ. එතකොට ප්‍රශ්නයකට අපිට ඉතිරි වෙන්නේ මෙතන. කවුද? මේ දෙන්නාගෙන් කවුද විද්‍යුත් ඍණතාවය වැඩි? කවුද මෙයා සහ මේ දෙන්නා? දෙන්නාගේම තියෙන sp3 මුහුන් කාක්ෂික. ඒතර ඒ දෙන්නාගේ විද්‍යුත් ඍණතාවය කාගේද වැඩි කියලා බලන්න වෙනවා.
අනිත් කට්ටියගේ ප්‍රශ්නයක් නැහැ නේ. sp3 ට වඩා sp2 මුහුන් කාක්ෂික තියෙන කට්ටියගේ මුහුන් විද්‍යුතිනතාවය වැඩි. ඒ වෙන විදිහට කිව්වොත් මෙන්න මේ මෙන්න මේ විදිහට මෙයාගේ sp3 නේ, මෙයාගේත් sp3. එහෙනම් මේ දෙන්නගේම විද්‍යුතිනතාවයට වඩා මේ කට්ටිය ඔක්කොගේම විද්‍යුතිනතාවය වැඩි. මොකද මෙයාගේ sp2 මෙයාගේ කාබන් පරමාණුවක් ගත්තොත් ඕනම එක sp. එහෙනම් මෙයාගේ විද්‍යුතිනතාවයට වඩා මෙයාගේ විශාලයි. මෙයාට වඩා හරි නෑ කියන්නේ මෙයාට වඩා මෙයාගේ විශාලයි. මේ දෙන්නටම වඩා මෙයාගේ විශාලයි. හරිනේ. දැන් අපිට තෝරන්න තියෙන්නේ මේ දෙන්නගෙන් කවුද විද්‍යුතිනතාවය වැඩි කියන එක. අපි බලමු විද්‍යුතිනතාවය තර මුහුංකරණයේ මේ දෙන්නගේ විද්‍යුතිනතාවය තෝරන්න බෑ. කවුද අඩු වැඩි කියලා. ඊළඟ බලමු මුහුං විද්‍යුතිනතාවයට බලපාන ඊළඟ සාධකය බලමු. ඊළඟ සාධකය තමයි මෙයාලා මත තියෙන ආරෝපණය. මෙතන ආරෝපණය කියලා සඳහන් කරේ අපි ලුයිස් විව් ඇඳාම තියෙන විධිමත් ආරෝපණය. ඒතර විධිමත් ආරෝපණය අනුවත් විද්‍යුතිනතාවය වෙනස් වෙනවා. ඒක මම හිතන සාකච්ඡා කරන්න යන්නේ නැහැ. මොකද අපේ විව්යට ආරෝපණය බලපන්නේ නැහැ. ඊළඟට මේ ඔක්සිකරණාංකයත් බලපානවා. හරි. මේ ඔක්සිකරණාංකය අනුවත් විද්‍යුතිනතාවය වැඩි වෙනවා යම් පරමාණුවක. ඊළඟට මේ හතරවෙනි කරුණ කියන්නේ හරි අදාළ අපි හිතමු කාබන් පරමාණුව කියලා. එයාට සම්බන්ධ වෙලා තියෙන කාණ්ඩවල ස්වභාවය අනුව. ඒ කාණ්ඩ ඉලෙක්ට්‍රෝන අදින කාණ්ඩ නම් ඉලෙක්ට්‍රෝන අදින්න නැති කාණ්ඩද කියන එකත් බලපානවා. හරි. ඒක ඔයාලා බලා ගන්න ඕනේ දැනම කියව ගන්න. කියවගෙන අපි බලමු එතකොට මේ දෙන්නාගේ විද්‍යුතිනතාවය බලපාන්නේ වෙනස් වෙන්නේ කොහොමද කියලා. මේ කාබන් බලන්න. මෙයාට සම්බන්ධ කාබන් පරමාණු ක්ලෝරින්. මෙයාගේ විද්‍යුතිනතාවය වැඩි නේද? කායිද ක්ලෝරින්ගේ. එහෙනම් මේක තැනදී මෙයා ඍණ නැත්නම් මෙයාට ඔක්සිකරණාංකේ ඍණ වැටෙන්නේ මේ බන්ධනේ මෙයාට ධන. හරි. මෙතනදී බැලුවොත් මෙන්න මෙයාගේ බැලුවොත් හයිඩ්‍රජන්ගේ විද්‍යුතිනතාවය 2.1යි. මෙයාගේ 2.5යි. කාබන්ගේ විද්‍යුතිනතාවය වැඩි. එහෙනම් මේ බන්ධනයට දැවි වෙන්නේ මෙයා ඍණ මෙයා ධන විදියට. එහෙනම් අර අපි බැලුවා විද්‍යුතිනතාවයට බලපාන සාධක තව සාධකයක් තමයි ඔක්සිකරණාංකය කියන එක. ඒත් අපිට බලන්න පුළුවන් මෙතන ඔක්සිකරණාංක වලින් මෙයාගේ මේ දෙන්නගේ කවුගේද විද්‍යුතිනතාවය අඩු වැඩි කියලා බලා ගන්න පුළුවන්. එතන මම දාන මේ ඔක්සිකරණාංක හොයන්න යන්නේ ක්ලෝරින්ගේ ඍණ 1යි. එහෙනම් මේ බන්ධනයේට මෙයාට ධන 1යි. හරි. ඒ වගේ මෙතන ධන 1යි ඍණ 1යි ධන 1යි ඍණ 1යි. කාබන්ට ලැබිලා තියෙන බන්ධන 4න් ධන ආරෝපණ 4ක්. මෙතන කාබන්ගේ ඔක්සිකරණාංකය ධන 4යි. ඒ විදිහට මෙයාගෙත් බලමු CH4 ගේ විද්‍යුතිනතාවය වැඩි කාබන්ගේ එන මෙයාට ඍණ මෙයාට ධන. මේ බන්ධනෙත් බලන්න පුළුවන් අපිට ඒ විදිහටම ධන 1 තම ධන කියලා මම කෙටියෙන් දැම්මේ. මෙයාගේ ඍණ. ඒතර මේ කාබන්ට ලැබෙනවා ඍණ ආරෝපණ 4ක්. බන්ධන 4න් ඒ කියන්නේ මෙයාගේ ඍණ 4යි ඔක්සිකරණාංකය. දැන් ධන ඔක්සිකරණාංකයක් තියෙනවා කියන එකේ තේරුම තමයි මේ කාබන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන ඌණයි. ඍණ ඔක්සිකරණාංකයක් තියෙනවා කියන එකේ අදහස තමයි මේ කාබන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන සාරයි. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි. ඉලෙක්ට්‍රෝන ඌණ පරමාණුවට තියෙන මෙයා CCl4 වල මේ ඉලෙක්ට්‍රෝන ඌණ නිසා CCl4 වල කාබන් මෙයා බාහිර ඉලෙක්ට්‍රෝන ඇදීම හැකියාව වැඩි. බන්ධන ඉලෙක්ට්‍රෝන ඇදීම හැකියාව ගුණය මෙයාගේ වැඩි. මොකද මෙයාගේ ඉලෙක්ට්‍රෝන ඌණයි. ඒ නිසා CCl4 ගේ විද්‍යුතිනතාවය වැඩි. එහෙනම් මේ දෙන්නාගේ විද්‍යුතිනතාවය වැඩි වෙන්න ඕනේ CH4 ට වඩා CCl4. අනිත් කට්ටියගේ ඔක්සිකරණාංක මොකද බලන්න ඕනේ. මොකද ප්‍රධාන සාධකයේ මුහුංකරණය. ඒ නිසා මේ දෙන්නටම වඩා ඔක්සිකරණාංක නෙවෙයි ඔක්සිකරණාංකට වඩා ප්‍රධාන සාධකයේ බලපාන්නේ මුහුංකරණය. ඒ නිසා මෙයාලගේ වැඩි. මෙයාට වඩා අනිවාර්යෙන් C2H2 ගේ වැඩි. C2H2 ගේ කියන්නේ C2H2 වල තියෙන කාබන් පරමාණුවේ. හරි.
එතන මේ එක සංයෝග වල තියෙන කාබන් පරමාණු වල විද්‍යුතීනතාවය වැඩි වෙන්නේ මේ පිළිවෙලට. ඒ පිළිවෙල තියෙන පිළිතුර වෙන්නේ කීයද? 4. හරියට බලන්න. අපිට දාන්න පුළුවන් කීවෙනි ප්‍රශ්නේද 11 වෙනි ප්‍රශ්නය පිළිතුර 5 කියලා. පහනේ හරි. බලන්න සමහරට වැරදිට දානවා. මේ තයසල්පේට අයනය සඳහා ඇඳිය හැකි සංප්‍රයුක්ත ව්‍යුහ සංඛ්‍යාව තමයි අහන්නේ. මේ කලින් කරපු ප්‍රශ්නයක ලකුණු කරපු එකක් තිබුණේ. අපි බලමු අපෝ කරලා. මේකේ සංප්‍රයුක්ත ව්‍යුහ අඳින විදිය බලමු. සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්නේ ඉස්සෙල්ලාම අපි S2O32 වල නිවැරදි ලියුස් ව්‍යුහය අඳ ගන්න ඕනේ. හරි. මෙතනදී සැකිල්ල සාමාන්‍ය දැනගන්න ඕනේ. ඕ විභාගයේදී නම් උසස් පෙළ විභාගයේ දෙන සාමාන්‍යයෙන් මධ්‍ය සමජාතීය පරමාණු දෙකක් තියෙද්දී මධ්‍ය පරමාණුව වෙන සැකිල්ල දෙනවා. හරි මෙතන ප්‍රසිද්ධ ආයනයක් නිසා මේ සැකිල්ල දීලා නැතුව ඇති කියලා හිතනවා. ඒකට මෙයාගේ සැකිල්ල වෙන්න ඕනේ මේ විදිහට. මේ සැකිල්ල දන්නේ නැත්නම් ලුයිස් ව්‍යුහ අඳින්න බෑ. මධ්‍ය පරමාණු කොහොමද සල්පනේ? හරි. සමහරවිට මේ සල්ප දෙකක් තියෙනකොට මධ්‍ය පරමාණු දෙකම සල්ප පරමාණු දෙකම මධ්‍ය පරමාණු වෙන අවස්ථා තියෙනවා. හරි. ඒ නිසා ඒක අපි දැනන් ඉන්න ඕනේ. නැත්නම් අපිට සැකිල්ල දෙන්න ඕනේ. නැත්නම් අඳින්න බෑ. මේක ඔක්සි ඇනයනයක් නිසා O2- නිසා ඍණාරෝපණ දෙකක් අපිට දාන්න පුළුවන් මෙයාට. හරි. ඔක්සිජන්ගේ සංයුක්තතාව සම්පූර්ණ වෙන්න මම මේ විදිහට ලුයිස් ව්‍යුහය ගොඩනගා ගත්තා. හරිනේ 8යි. බලන්න ලුයිස් ව්‍යුහ අඳින විදිය ඔයාලා. මම මේක මෙතන විස්තර කරන්නේ නැහැ. හරි. මම මෙතන විස්තර කරන්නේ මෙයාගේ සංප්‍රයුක්ත ව්‍යුහ ගන්න විදිය. මේ ඔක්කොම සවිස්තරාත්මක විස්තර ඊළඟ වීඩියෝේ තියෙනවා. මේක තේරෙන්නේ නැත්නම් ඒක බලන්න ඔයාලා. හරි. තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවනම්. මේක ලුයිස් ව්‍යුහ අඳිද්දි මම කරන දේ තමයි ලුයිස් ව්‍යුහ වලදී වර්ධින දේ තමයි මේක. හරි. එක්ක ව්‍යුහ සංඛ්‍යාව එකක් වැඩි. නැත්නම් එකක් අඩුයි. නැත්නම් ඊටත් වඩා අඩු වැඩි වෙනවා. හරි. ඒ වෙන්නේ අපි පිළිවෙලකට ලුයිස් ව්‍යුහ මේ සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්න නැති හින්දා. සංප්‍රයුක්ත අපි අඳින සංප්‍රයුක්ත ව්‍යුහ ගන්න වෙනස් වෙන්නේ අපි පිළිවෙලකට අඳින්න නැති වුණොත් පමණයි. ඒ නිසා මම මේකදී කරන්නේ වෙනස් කරන විදිය එකම රටාවකට තමයි වෙනස් කරන්නේ. ඒකට කලින් මේ සංප්‍රයුක්ත ව්‍යුහ අඳිද්දී සැලකිලිමත් විය යුතු කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි සංප්‍රයුක්ත ව්‍යුහ අඳිද්දී මෙයාලගේ සංයුජිත ඉලෙක්ට්‍රෝන ගාන වෙනස් වෙන්න බෑ. හැම සංප්‍රයුක්ත ව්‍යුහයකම සංප්‍රයුක්ත ව්‍යුහ කියලා අඳින්නේ හැම ලියුස් ව්‍යුහයකම සංයුජිත ඉලෙක්ට්‍රෝන ගාන සමාන වෙන්න ඕනේ. මෙතන සංයුජිත ඉලෙක්ට්‍රෝන ගාන වෙලා බලා ගන්න දන්නවනේ. හරි එකසර ඉලෙක්ට්‍රෝන සහ බන්ධන ඉලෙක්ට්‍රෝන මුල් සංඛ්‍යාව තමයි සංයුජිත ඉලෙක්ට්‍රෝන කියන්නේ. දෙක තමයි මෙයාලගේ සැකිල්ල වෙනස් වෙන්න බෑ. හරි. දැන් අපි මෙතන ඇඳලා තියෙනවනේ සැකිල්ල. මේ සැකිල්ල වෙනස් වෙන්න බෑ. හරි. කෙනෙකුට දාන්න බෑ. මෙතනට මේ S එහෙම දාන්න බෑ. හරි. අර උඩ සැකිල්ලම තමයි තියෙන්න ඕනේ. එකම සැකිල්ලයි තියෙන්න ඕනේ. හැම සංප්‍රයුක්ත ව්‍යුහයකටම අපි අඳින හැම ලුයිස් ව්‍යුහයකටම එකම සැකිල්ල තියෙන්න ඕනේ. ඒ කරුණු දෙක ගැන ප්‍රධාන වශයෙන් සැලකිලි යොමු කරන්න සංප්‍රයුක්ත ව්‍යුහ අඳිද්දී. හරි. දැන් බලන්න මම සංප්‍රයුක්ත ව්‍යුහ අඳින විදිය. මේ ව්‍යුහ අඳිද්දී මම කරන්නේ ඉස්සලාම අපි දන්නවා සංප්‍රයුක්ත ව්‍යුහ අඳිද්දී නේ. සංප්‍රයුක්ත අඳිද්දී බන්ධන මාරු කරනවා එකසර යුගල් සංඛ්‍යාව තියෙන පිහිටීම වෙනස් කරනවා. ඒකයි කරන්නේ. ඒ වෙනස් කිරීම කරද්දී ඊළඟ මම ආපහු මතක් කරනවා අර ඊළඟ වීඩියෝ එකේ සවිස්තරාත්මක විස්තර දාලා තියෙනවා. මම මේක සාමාන්‍ය විදිහට කියලා දෙන්නේ. මෙයාගේ ඊළඟ සංප්‍රයුක්ත ව්‍යුහය මට අඳින්න පුළුවන් මේ විදිහට. මම කරන්නේ ඉස්සලාම මෙන්න මේ ද්විත්ව බන්ධනය වෙනස් කරන්න නැතුව තියාගන්න ඉන්නවා ඊළඟ ව්‍යුහයේදී. එයාව වෙනස් කරන්න නැතුව මේ ද්විත්ව බන්ධනයේ පිහිටන ස්ථානයේ පමණක් මම වෙනස් කරන්නයි යන්නේ. හරි. එහෙමනම් මම සැකිල්ල දාගන්න ඉස්සලාම සැකිල්ල වෙනස් වෙන්න බෑ. මේ ද්විත්ව බන්ධනය වෙනස් කරන්නේ නැහැ. එන එයාගේ එකසර යුගල් වෙනස් වෙන්නෙත් නැහැ. මම කරන්න යන්නේ මෙන්න මේ ද්විත්ව බන්ධනයේ පිහිටන ස්ථානය වෙනස් කරන්නයි යන්නේ. බලන්න වෙනස් කරන විදිය මෙයාගේ එකසර යුගලක්. මෙන්න මෙයාගේ තියෙන මම එකසර යුගලක් දානවා මෙයාට. හරි. එතකොට එතන ද්විත්ව බන්ධනය හැදෙනවා. මේ මෙතන පයි බන්ධනය ඔක්සිජන් පැත්තට යනවා.
එතකොට මෙතන ඔයාලා දන්නවා ද්විත්ව බන්ධනයක් හැදෙන්න ඕනේ. එකසර යුගලක් අඩු වෙන්න යුගල් 3ක් තිබ්බා. දැන් යුගල් 2යි තියෙන ඔක්සිජන් මත. හරි. මෙතන ද්විත්ව බන්ධනයක් කලින් තිබ්බේ. එයා මේ පැත්තට එනවා කියන්නේ. එතන දැන් ද්විත්ව බන්ධනයක් නැහැ. හරි. එකසර යුගලක් එතන ද්විත්ව බන්ධනේ නැති වෙනවා. එකසර යුගල් දෙකක් තිබ්බේ. අර බන්ධනයෙන් ආපු එකසර යුගල තමයි මෙයාට ඍණ ආරෝපණයක් වෙන විධිමත් ආරෝපණය බැලුවා. හරි. මෙයාව මම වෙනස් කරේ නැහැ. එයා එහෙම්ම ඉන්නවා තාම. හරිද? එක විහුවක් ඇඳලා. තවත් වෙනස් කරන්න පුළුවන්ද? ඔව් පුළුවන්. එහෙනම් මම කලින් විදියටම මෙයාව වෙනස් නොකරගෙනම දානවා ඊළඟ සැකිල්ල. එයා වෙනස් නොකරපු නිසා එයාගේ එකසර යුගල් බන්ධන සංඛ්‍යාව වෙනස් වෙන්නේ නැහැ. දැන් මම කරන්න යන්නේ මෙතන තියෙන ද්විත්ව බන්ධනය වෙනත් තැනකට දාන්න. හරි කොහෙද දාන්න පුළුවන් ඊළඟට? ඊළඟට අපිට දාන්න පුළුවන් මෙතනටනේ. හරි? තේරුණාද? ඔව් මම දාන්න යන්නේ එතනට. බලන්න එතනට දාන විදිය. එකසර යුගලක් මෙතනට එනවා. එකසර යුගලක් බන්ධන ඉලෙක්ට්‍රෝන බවට පත් වෙනවා. බන්ධන ඉලෙක්ට්‍රෝනක් එකසර යුගල් බවට පත් වෙනවා. එතකොට මෙතන ද්විත්ව බන්ධනයක් එන්න ඕනේ. එකසර යුගලක් මෙයාගේ අඩු වෙන්න ඕනේ. හරි? මෙයාගේ තනි බන්ධන වෙනවා. මෙයාගේ එකසර යුගලක් වැඩි වෙන්න ඕනේ. ඍණ ආරෝපණයක් එනවා. මෙයාව වෙනස් කරේ නැහැ. එයා එහෙම්ම ඉන්නවා. හරි? හරි. මෙතන තිබු ඍණ ආරෝපණය නැති වෙලා ගියා. මොකද එකසර යුගලක් බන්ධන පැත්තට ගිහපු නිසා. හරි. දැන් බලන්න මෙන්න මෙහෙමයි කරලා තියෙන්නේ අපි. මේ සැකිල්ලේ මෙයාව වෙනස් කරන්න තු තියාගත්තා ව්‍යුහ තුනේදීම. හරි. මම ඒක ආපහු කියනවා කාර්මික දෝෂයක් ඇති වෙච්ච නිසා තාක්ෂණික දෝෂයක්. අපි ඉස්සලා කරේ මෙන්න මේ බන්ධනය වෙනස් කරන්න නැතුව හැම ව්‍යුහකම තියාගත්තා. මේකෙත් තියෙනවා මේකෙත් තියෙනවා. හරි. ඊළඟට අපි කරේ මේ බන්ධනේ ද්විත්ව බන්ධනේ තියෙන ස්ථානය වෙනස් කරා. මෙතන තියෙන ද්විත්ව බන්ධනය මෙතනට ගෙනාවා ඊළඟට මෙතනට ගෙනාවා. එහෙනම් මේ ද්විත්ව බන්ධනේ මීට වඩා වෙනස් කරන්න බෑනේ තියෙන තැන්. එච්චරයි වෙනස් කරන්න පුළුවන්. එහෙනම් අපිට මේ බන්ධනය වෙනස් කරන්න නැතුව තියාගන්න පුළුවන් වෙනස්කම් ඔක්කොම කරලා ඉවරයි. හරි. එහෙනම් අපිට දැන් ඊළඟ පියවර තියෙන්නේ මේ බන්ධනයේ පිහිටීම වෙනස් කරන්නයි. තේරෙන්නද? දැන් මම කරන්නේ මේ බන්ධනයේ පිහිටීම වෙනස් කරන එක. එතන ද්විත්ව බන්ධනයක් තිබ්බා. යාව දැම්ම වෙනස් කරන්නේ නැහැ. මේ සැකිල්ල මම දාගන්නම්. දැන් මේ ද්විත්ව බන්ධනයක් එන්නේ නැහැ. ද්විත්ව බන්ධනය වෙනස් කරන්න යන්නේ. ඒක වෙනස් කරන්න පුළුවන් මට මේ විදිහට බලන්න උඩ ව්‍යුහය බලන්න. මේකසර යුගලක් මෙහාට දානවා. මෙයා මෙහාට දානවා. බන්ධන ඉලෙක්ට්‍රෝන. එනකොට මෙයාට මොකද වෙන්නේ? එකසර යුගලක් වැඩි වෙනවා. කලින් 2යි තිබ්බේ දැන් 3ක් වුණා. මෙතන තනි බන්ධන වුණා. හරි. මෙතන එකසර යුගල් 3ක් තිබ්බේ දැන් 2යි තියෙන්නේ. එකක් මේ තියෙන්නේ. එකක් ගියා බන්ධන පැත්තට. හරි. එතන මෙතනට එන්න ඕනේ ද්විත්ව බන්ධනයක්. හරි. මෙයාලා වෙනස් කරේ නැහැ. යාව එහෙම දානවා. එයාගේ ඍණ ආරෝපණයක් තිබ්බා. හරි. මෙයාගේ තිබිච්ච ඍණ ආරෝපණය නැති වෙලා ගියා. තවත් වෙනස් කරන්න පුළුවන් තියෙන තැන. මෙයාව දැන් තනි බන්ධන විදිහටමයි තියාගන්නේ. වෙන විදිහට කිව්වොත් මෙහෙමයි. හරි. දැන් මේ බන්ධනය වෙනස් කරන්න නැහැ. යාව එහෙම තියාගන්න ඊළඟට ව්‍යුහයේ. හරි. එයාව එහෙම තියාගෙන ඉතිරි කට්ටියගේ වෙනස් පිටීම තමයි වෙනස් කරන්නේ. තේරෙනවනේ? එහෙනම් එයාව මෙතනත් එහෙම තියාගත්තා මම. වෙනස් කිරීම ලබාගත්තු ව්‍යුහය එයා වෙනස් කරන්නේ සැකිල්ල දාගන්නම්. දැන් මම කරන්න යන්නේ මෙතනට ආපු ද්විත්ව බන්ධනය මෙතනට අරන් යන්නේ. ඒක කරන්න පුළුවන් මට මෙහෙම. මේක සැර යුගලක් දාන්න පුළුවන් මෙතනට. මේ බන්ධනයක් යනවා මේ පැත්තට. එතකොට මෙතනට එනවා එකසර යුගල් 2යි තිබ්බේ. එකසර යුගල් 3ක් තුනනවා විධිමත් ආරෝපණය රින වෙනවා. මෙතනට ද්විත්ව බන්ධනයක් එනවා. හරිනේ? අර කලින් එකේ බලන්න. මෙතන එකසර යුගලක් අඩු වෙන්න ඕනේ. හරි. මෙයාගේ දැන් අදින කෙනාගේ වෙනසක් කරේ නැහැ අපි. එයා එහෙම්ම ඉන්නවා. හරි.
තවත් එක ව්‍යුහයක් අඳින්න පුළුවන් බලන්න කොහොමද කියලා. මෙයා වෙනස් කරන්නේ නැතුවම තියාගන්නවා මම ඊළඟ ව්‍යුහෙත්. මේ බලන්න. එයාගේ තනි බන්ධනය. මෙතන එක සැරේ යුගලක් අඩුයි බලන්න. මෙතන ඍණාරෝපණයක් එන්න ඕනේ. මෙතනත් ඍණාරෝපණයක් එන්න ඕනේ. ඒ විදිහට මෙතනත් ඍණාරෝපණයක් එන්න ඕනේ. සැකිල්ල දාගන්න. දැන් මම කරන්න යන්නේ බලන්න. මෙතනට දානවා මෙයා බන්ධනේ මාරු වෙන විදිය බලන්න තේරුම් ගන්න. මෙයාව මෙහෙට දානවා. හරි. ඒතර බන්ධනේ වෙනස් වුනේ මෙයා තනි බන්ධනයක් මෙතන තනි බන්ධනයක් වෙනවා. එතකොට මෙතන එක සැරේ යුගල් සංඛ්‍යාව වැඩි වෙන්න ඕන. ඍණාරෝපණයක් වෙනවා. මෙතන ද්විත්ව බන්ධනයක් වෙනවා. හරි. ඒ මෙතන ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය හින්දා. හරි. මෙතන ද්විත්ව බන්ධනය එහෙම්ම තියෙනවා. මොකද මේ ද්විත්ව බන්ධනය අපි වෙනස් කරන්නේ නැහැ. එකයිනේ වෙනස් කරන්නේ. එයාගේ එක සැරේ යුගල් දෙකත් එහෙම්ම තියෙනවා. හරි. මේ තමයි ව්‍යුහ 6. බලමු ව්‍යුහ 6 ආපු විදිය. බලන්න මම අවසන් ව්‍යුහ 3 අඳපු විදිය. මේ බන්ධනය වෙනස් කරේ නෑ තුන් දෙනාගේම. හරි. අපි මෙතනින් මෙයාව තනි බන්ධන කරගත්තා. එකයි කරපු මෙතන වෙනස මේ මෙතනදී කරපු වෙනස එකයි. දැන් මේ ව්‍යුහය තුල කරපු වෙනස තමයි ද්විත්ව බන්ධනය තියෙන්නේ මේ විදිහට මේ දෙපැත්තේ. මෙතන තියෙන ද්විත්ව බන්ධනය මේ විදිහට. හරි. මෙතන තියෙන ද්විත්ව බන්ධනය වෙන පැත්තක. දැන් ද්විත්ව බන්ධන දෙකේ පිහිටීම තමයි මෙතන වෙනස් කරේ. ද්විත්ව බන්ධන දෙකේ පිහිටීම වෙනස් කරේ. ඉහෙලත් සිද්ධ වෙන්නේ ද්විත්ව බන්ධන දෙකේ පිහිටීම තමයි වෙනස් වුනේ. ඉතින් මේ ව්‍යුහ මේ පිළිවෙලට මෙන්න ඕනේ නැහැ. එන පිළිවෙල වලට වෙනස් වෙන්න පුළුවන්. හරි. හේතුව තමයි මෙහෙම. දැන් මම මෙතන මෙයාගේ ඉලෙක්ට්‍රෝනේ සංක්‍රමණය කරේ මෙතනට. තව කෙනෙකුට පුළුවන්. ඔව් මෙතන අනිවාර්යයෙන් මෙයා විතරයි ඉන්නේ. වෙන කෙනෙක් නැහැනේ නේද? මෙයාගෙන් මෙයාට ගියා ඊළඟට තව කෙනෙකුට පුළුවන් මෙයාව මෙහෙට දාන්න. නේ? එතකොට එන්නේ මෙතනට මේ ව්‍යුහය නෙවෙයි මෙයා ව්‍යුහයක්. අන්තිමට කොහොම හරි ව්‍යුහ 6ක් එන්නේ. එහෙනම් මේ පිළිවෙල අවශ්‍ය නැහැ. පිළිවෙල වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් අපිට වෙනවා සම්ප්‍රයුක්ත ව්‍යුහ 6ක් අඳින්න පුළුවන්. මේක නෙවෙයි ප්‍රශ්නය. මේ තියෙන ප්‍රශ්නය. කලින් පොඩි අවුලක් වුණා එකයි උනේ. අපිට එන්නේ පිළිතුර 4නේ. 12 4 පිළිතුර. කොප පරමාණුවේ භෞම අවස්ථාවේ සංයුජිත කවචයේ ඇති අවසාන ඉලෙක්ට්‍රෝන විස්තර කරන ක්වොන්ටම් අංක කුලකය. මේ ක්වොන්ටම් අංක කුලක වලට දාලා තියෙන වීඩියෝ එකක් බලන්න ඒක බැරි කට්ටිය මුලින් නම් දාලා තියෙන විස්තර කරලා කොහොමද ඉලෙක්ට්‍රෝන වල ක්වොන්ටම් අංක කුලක ලියන්නේ කියලා. ඊළඟට මේකත් මම මෙතන කෙටියෙන් තමයි විස්තර කරන්නේ. මේක සවිස්තරාත්මක මේක ඊළඟ ප්‍රශ්න පත්‍රයේදී තියෙනවා. ඊළඟ ප්‍රශ්න පත්‍රය කියන්නේ මේකම සවිස්තරාත්මක විස්තර කරලා තියෙන වීඩියෝ එකක්. ඒක බලන්න තේරෙන ති කට්ටිය. ඒක කොපුව 29යි නේ. 29. මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියා ගන්න ඕනේ. හරි. මම මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න පටන් ගන්නේ 4s2කින්. 4s2 වෙනකොට 20ක් පිරিলা. මේ ඇවිල්ලා මේ විදි ලියලා තියෙන්නේ අවුභාව මූලධර්මය අනුව. 4s ට පස්සේ තමයි 3d. ඒ පිළිවෙලට ලිව්වම තමයි 4s වලට 20 වෙන්නේ. හරි. එතනට 20 වෙන්නේ අවුභාව මූලධර්මය අනුව ඉලෙක්ට්‍රෝන පිරීමේ පිළිවෙල තියෙනවනේ ශක්තිය වැඩි වෙන පිළිවෙල. ඒ අනුව පිරුවම 4s වලට 20යි. එතන කොපවල 29යි නේ. 9යි. ඒ සාමාන්‍ය විදිහට ලියන්න පුළුවන් මේක 3d 9 4s2. sorry 4s2. මේක ඔයාලා දාන්න මෙහෙම තියෙන්නේ සැකසෙනවා. එතකොට වෙන්නේ මෙයාගේ ඉලෙක්ට්‍රෝනයක් මේකට එනවනේ. අර d ඉලෙක්ට්‍රෝන සම්පූර්ණ වෙන්න 3d 10 වෙනවා 4s 1 වෙනවා. ඒතර අවසාන ඉලෙක්ට්‍රෝන කියන්නේ මෙයා. හරි. අවසාන ඉලෙක්ට්‍රෝනය කියන්නේ න්‍යෂ්ටියේ ඉඳලා අන්තිමට තියෙන ඉලෙක්ට්‍රෝනය. අවසාන ඉලෙක්ට්‍රෝනය. ඒතර අවසාන ඉලෙක්ට්‍රෝනය අපි දන්නවා 4s1. ක්වොන්ටම් අංක කුලකය අපිට දැන් ලියන්න තියෙන්නේ. ක්වොන්ටම් අංක කුලක කියන්නේ මෙහෙමයි. n ලියන්න ඕනේ. l අගේ ලියන්න ඕනේ. ml ms.
4s ඉඳ 4 වෙනි ශක්තිය මට්ටමේ. ශක්තිය මට්ටම තමයි n කියන්නේ. මේකට දාන්නේ 4යි එතකොට. 4 වෙනි ශක්තිය මට්ටම නිසා 4යි. L අගය ඊළඟට L අගයෙන් දෙන්නේ කොහොමද? මෙතන මතක් කරලා තියෙනවා කලිනුත් මේ ප්‍රශ්නයකදී මතක් කරා L අගය දෙන්නේ S කාක්ෂිකයේ හැඩයට බිඳුව L අගය P කාක්ෂික වලට 1 D කාක්ෂික වලට 2 අපේ තියෙන අවසාන ඉලෙක්ට්‍රෝන S කාක්ෂිකයේනේ S කාක්ෂික වල දෙන L අගය බිඳුවයි එහෙනම් මෙයාට දෙන L අගය බිඳුවයි හරි L අගය දන්නවනම් ML අගයන් ඉන්නේ මෙහෙමයි බිඳුව නම් මෙයාට එන්නේ බිඳුවමයි මොකද S කාක්ෂික වල උපකාක්ෂික නැහැ හරි P කාක්ෂික වල උපකාක්ෂික තියෙනවා P කාක්ෂික තුනක් තියෙනවනේ. ඒ P කාක්ෂික තුන බිඳුව ධන 1 ඍණ 1. D කාක්ෂික පහක් තියෙනවා. මැදින් බිඳුව පටන් ගත්තා 1 2 ඍණ 1 ඍණ 2. වෙන විදිහට ගත්තොත් ඍණ 2 ඉඳලා ධන 2 යනකල් තියෙනවා. හරිනේ. බිඳුව ඇතුළුව L අගේ 1යි නම් ML අගයන් එනවා ඍණ 1 ඉඳලා ධන 1 වෙනකල්. බිඳුව ඇතුළුව. L අගේ බිඳුවයි නම් බිඳුව පමණයි. වෙන විදිහට කිව්වොත් S කාක්ෂික වල උපකාක්ෂික නැහැනේ. P කාක්ෂික ගත්තාම කාක්ෂික තුනක් තියෙනවා. D කාක්ෂික නම් පහක් තියෙනවා. ඒ නිසායි එහෙම තියෙන ඒවට තමයි ML දාන්නේ. එතකොට S කාක්ෂික වලට එන්නේ ML අගේ බිඳුව කියලා දන්නවා. හරි. බිඳුව. MS දෙන්නේ මොනවටද? ඉලෙක්ට්‍රෝන වල බෙවන වලට ධන භාගය හෝ ඍණ භාගය. හරි. සවිස්තරව සාකච්ඡා කරලා ඊළඟ වීඩියෝවේ මේකේ තියෙන 4s1 අපි පළවෙනි ඉලෙක්ට්‍රෝන දාන්නේ ඉහළට බෙවමනේ දාන්නේ ඉහළට සිදුවෙන බෙවන වලට දාන්නේ අපි ධන භාගය. හරි. ඒතර ඉලෙක්ට්‍රෝන අංක කුලක වෙන්නේ 4 බිඳුව ධන භාගය. ඒ කියන්නේ පිළිතුර 4. මේකේ බලන්න මේ මොකොත් ලියන්න නැත්නම් පිළිතුරු හොයාගන්න පුළුවන් ලේසියෙන්. මේක හරි පහසුවෙන් උත්තර දීලා තියෙනකොට හරි පහසුවෙන් උත්තර හොයාගන්න පුළුවන්. 4s නේ. 4s නම් n සමානයි 4 වෙන්න ඕනේ. එහෙනම් 3 4 5. හරි. L අගේ වෙන මොකද වෙන්න ඕනේ? බිඳුව. හරි 4s නේ. S වල L අගේ බිඳුව, ML අගේත් බිඳුව. හරිම ලේසියි. S ආවොත් මේ දෙකම බිඳුව. ඉතින් ඒක තියෙන්නේ මේකේ විතරනේ. එහෙම නැත්නම් බලමු. මෙතන එන්නේ නැහනේ. L ට 3 එන්නේ නැහැ. මේකේ L ට තියෙන එක P එකක් නැහැ. L ට තියෙන බිඳුව. හරිම ලේසියි අනුව ඔක්කොම ලියලිය ඉන්නත් ඕනේ ටක් ගාලා පොඩක් ඒ වගේ බලන්න පුළුවන් දෙවෙනි යගේ තියනවද කියලා. ඒ පහසුවෙන් හොයාගන්න පුළුවන් පිළිතුර 4 නේ. එතකොට 13 4. වැඩිම බන්ධන කෝණයක් තියෙන අණු අහන්නේ. හරි. මේවලත් මොකද අණු වල හැඩය තියෙන කරගන්න ඕනේ. අණු වල හැඩය සඳහා ලුයිස් වීව අවශ්‍යයි. මම මේක දාලා තියෙනවා මේකේ අණු වල හැඩ සහිත රූප සටහන් ටික. මේ තියෙන එක. ලුයිස් වීව අඳින්න කම්මැලි හරි. NH3 වල දීලා තියෙනවා. මේ තියෙන NH3 වල විපුය. පිරමිඩියයිනේ. ඒක වැඩිම බන්ධන කෝණයක් තියෙන්න ඕනේ. මෙයාගේ. මෙයා ඇවිල්ලා BF3 බන්ධන 3ක් පමණයි. මෙයාගේ එන්නේ තලීය ත්‍රිකෝණාකාරක. අයාල ත්‍රිකෝණේ දාන්න එපා ත්‍රිකෝණාකාර කියලා ලියන්න. මේක ලියන්න අවශ්‍ය නැහැ බහුවර්ණනේ. තලීය ත්‍රිකෝණාකාර නම් අංශක 120යි. ඊළඟ view හතරම තියෙන්නේ බලන්න මධ්‍ය පරමාණු වට විකර්ෂණ ඒකක 4ක්. විකර්ෂණ ඒකක 4ක් නම් මූලික ඇඩය චතුස්තලීයයි. ඒ කියන්නේ විකර්ෂණ ඒකක දෙකක් අතර ඔක්කොම බන්ධන නම් 109.5යි මේ විදිහේ.
එහෙනම් මේ හැමෝගෙම තියෙන්න ඕනේ 109ට මේ ඕන විකර්ෂණ එකක දෙකක් අතර 109ට ආසනාගයක් තියෙන්න ඕනනේ. මේ මගේ දන්නේ නැතත්. හරි 100 චතුස්තලී හැඩේනේ 109ට ආසනාගයක් තියෙන්න ඕනේ. නමුත් මෙතන මොකද්ද වෙන්නේ? විකර්ෂණ දෙක එකසර දෙකකින් විකර්ෂණය කරන හින්දා බන්ධන කෝණේ හුඟක් අඩුයි. මෙතන කරන එක විකර්ෂණයක ඉන්නේ. එක සැරයකින් තමයි විකර්ෂණ කරන්නේ. ඒතර බන්ධන කෝණය මෙයාට වඩා වැඩි. මේ දෙන්නගේ බන්ධන කෝණ අතර වෙනසක් තියෙනවා. දෙන්නගේ එක සැරයක වුණාට. ඒක මෙතන පැහැදිලි කරන්න බෑ. හේතුව වෙනත් කතන්දරයක් තියෙන්නේ. මෙතන බලපාන්නේ මෙයාගේ. මෙයාගේ පරමාණුක අරය වැඩිනේ, මෙයාගේ පරමාණුක අරය අඩුයිනේ මම කෙටියෙන් කියන්නම්. ඒ නිසා මෙයාට වඩා මෙතන තමයි බන්ධන කෝණය වැඩි. හරි. මෙයාලා අතර විකර්ෂණ තියෙනවා. හරි මෙයාලා අතරත් විකර්ෂණ තියෙනවා. ඒක බලපාන්නේ. හරි ඒක තේරෙන්නේ නැතුණට කමන්නේ නැහැ. නිකන් කිව්වේ තේරෙන කටිය නේ ටක් ගාලා තේරුම් ගන්න පුළුවන්. ඒත් ඒක ලේසි ප්‍රශ්නයක්. BF3 තේරුම් නැත්නම් ඊළඟ වීඩියෝ එක බලන්න. ඒක තමයි පාස් නිසා මම එහෙම කෙටියෙන් කරේ. 15 ABCD ප්‍රකාශ සලකන්නවලු. ඒ ප්‍රකාශ වලින් අපිට අහන්නේ සත්‍ය ප්‍රකාශය. බලන්න මේ ප්‍රකාශය සෝඩියම් ක්ලෝරයිඩ් ජලයේ දිය වීමට අයන ද්විධ ආකර්ෂණ බල මූලික වේ. සත්‍යයි. රූප සටහන දාලා තිබ්බ නැහැ. එහෙමනේ සෝඩියම් ඇවිල්ලා ජලයේදී සෝඩියම් ධන අයන බවට පත් වෙන්නේ. ජලයේ තියෙන්නේ ද්‍රවීය අණුවක්. මෙයා ධන, මෙයා ඍණ. මෙයා ඇවිල්ලා අයනය. අයනය සහ මෙයාගේ ධන සහ ඍණ ද්‍රව අතර ආකර්ෂණ බල ඇති වෙනවා. ක්ලෝරයිඩ් අයනක් තියෙනවා. අයනීකරණය වෙනවා. ක්ලෝරයිඩ් අයන සෝඩියම් ක්ලෝරයිඩ් සෝඩියම් ධන සහ ක්ලෝරයිඩ් බවට අයනීකරණය වෙනවා. මේ ක්ලෝරයිඩ් අයනත් ජල අණුත් එක්ක මේ විදිහට සම්බන්ධ වෙලා තියෙන්නේ. මෙයා ඍණ මෙයා ධන විදිහින් ද්‍රව්‍ය වෙලා තියෙන්නේ. මේ ඍණ අයනය සහ ධන අයනය. හරි. මේ වගේ සෝඩියම් අයනයක් වටා ජල අණු 6ක් ක්ලෝරයිඩ් අයනයක් වටා ජල අණු 6ක් මේ විදිහට ආකර්ෂණය වෙලා තියෙනවා. මේවට කියන්නේ අයන ද්විධව. අයන ද්විධව. මේන් අයනය මෙයාට තියෙන ද්විධවයක්. අයන ද්විධව. එතකොට ඒ ප්‍රකාශය සත්‍යයි. හරි. C ප්‍රකාශය B ප්‍රකාශයනේ එතනෝල් ජලයේ ද්‍රාවණයට හයිඩ්‍රජන් බන්ධන මූලික වේ. මේ තියෙන එතනෝල් CH3 CHOH OH එක මෙහෙම දාමු. මෙයාගේ තියෙන ධන ඍණ විදියට OH කාණ්ඩය ද්‍රව්‍ය වෙලා තියෙන්නේ. මොකද ද්‍රාවණය වෙනවා කියන්නේ ජලයේනේ. එතකොට ජල අණු තියෙන්නේ මේ විදියට. ද්‍රව්‍ය වෙලා. ධන මෙයා ඍණ ධන සහ ඍණ අතර හයිඩ්‍රජන් බන්ධන. OH කාණ්ඩනේ තියෙන්නේ. OH කාණ්ඩ තියෙනවා. OH කාණ්ඩ අතර ඇති වෙන්නේ හයිඩ්‍රජන් බන්ධන. B ප්‍රකාශයේ සත්‍යයි. C සෝඩියම් ක්ලෝරයිඩ් දැලිස ඇතිවන්නේ අයන අයන අතර ඇතිවන ද්විතීයික අන්තර් ආකර්ෂණ ක්‍රියාවල බලපෑමෙන්. සෝඩියම් ක්ලෝරයිඩ් දැලිස. මොකද ද්විතීයික අන්තර් ක්‍රියාව කියන්නේ? ද්විතීයික අන්තර් ක්‍රියාව කියන්නේ අපි අන්තරාණුක ආකර්ෂණ බල. ද්විතීයික අන්තර් ක්‍රියාව. ඒ කියන්නේ දැන් අපි කතා කරේ අයන ද්විධව. එකක් දැන් කතා කරා අයන ද්විධව. ඊළඟට හයිඩ්‍රජන් බන්ධන. ඊළඟට ද්විධව. ඔය විදිහට තියෙනවනේ අන්තරාණුක ආකර්ෂණ බල. ඕවා තමයි ද්විතීයික අන්තර් ක්‍රියාව කියන්නේ. ඊළඟ ප්‍රාථමික අන්තර් ක්‍රියාව කියන්නේ අර අපි සාකච්ඡා කරන සහ සංයුජ බන්ධන, අයනික බන්ධන, ලෝහක බන්ධන ඒවා තමයි ප්‍රාථමික අන්තර් ක්‍රියාව. එතකොට මෙතන තියෙන්නේ අපි බලමු සෝඩියම් ක්ලෝරයිඩ් දැලිස තුල තියෙන ද්විතීයික අන්තර් ක්‍රියාවද ප්‍රාථමික අන්තර් ක්‍රියාවද කියලා බලමු. සෝඩියම් ක්ලෝරයිඩ් දැලිස ඇතුලේ තියෙන සෝඩියම් ධන අයනයක් සහ ක්ලෝරයිඩ් අයන අතර තියෙන ස්ථಿತಿ විද්‍යුත් ආකර්ෂණ බලවේගය බැඳීමෙන් මේකට කියන්නේ මේ බන්ධනයට අපි කියන්නේ ධන අයනයක් සහ ඍණ අයනයක්. ධන අයනයක් සහ ඍණ අයනයක් එයාගේ ස්ථಿತಿ විද්‍යුත් ආකර්ෂණ බල වලින් තදින් බැඳීමකින් ඇති වෙන බන්ධනයට අපි කියන්නේ අයනික බන්ධන.
හරි. එතකොට ද්විතීයික අන්තර්ක්‍රියාව නෙවෙයි. මොනවද තියෙන්නේ? අයනික බන්ධන කියන්නේ ප්‍රාථමික අන්තර්ක්‍රියාව. එතකොට C ප්‍රකාශය අසත්‍යයි. ඊළඟට I2 ජලයේ දියවන්නේ අපකිරණ බලපෑමෙන්නේ. අන්න ඒකට රූප සටහන දාලා තිබ්බා. මේ තියෙන එක තමයි. මේ තියෙන අයඩින්. අයඩින් මේක මෙයාලා සම්වර දාලා තියෙන මම අන්තර්ජාලයෙන් එක රූප සටහනක්. ධන ඍණ කියන්නේ මේ විදිහට ලැබෙනවා. දන්නවනේ පේරිත දීර්ඝ ඇති වෙන ආකාරය. ඉලෙක්ට්‍රෝන වලාවේ අසමතුලිතතාව හින්දා එක පැත්තට ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි, අනිත් පැත්තේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩුයි. ඒ නිසා යම් අවස්ථාවක මෙයා ධන සහ මෙයා ඍණ බවට පත් වෙනවා. ජලාණුවේ කොහොමද ස්ථිර දීර්ඝ ඇති වෙනවා ඍණ සහ ධන. ඒ දෙන්න අතර ඇති වෙන ආකර්ෂණය. ඒතර මේකට කියන්නේ පේරිත දීර්ඝය. ඒ කියන්නේ පේරිත දීර්ඝයක්. මෙයා දීර්ඝයක්. මෙයා දීර්ඝව පේරිත දීර්ඝව හෝ පේරිත දීර්ඝව කියලා කියන්න පුළුවන් නේ. පේරිත දීර්ඝව කියලා කියන්න පුළුවන්. අපකිරණ බල කියන්නේ මොකද්ද? අපකිරණ බල ඇති වෙන්නේ නිර්ද්‍රවී අණු අතර. I2 අණු අතර නම් හරි. I2 අණු අතර ඇති වෙන්නේ අපකිරණ බල. මොකද දෙන්නම නිර්ද්‍රවීය. නිර්ද්‍රවීය අණු අතර තමයි අපකිරණ බල ඇති වෙන්නේ. ඒකත් අර ඉලෙක්ට්‍රෝන වලාවේ අසමතුලිතතාව නිසා මෙයා ධන සහ මෙයා ඍණ වෙනවා. ඒ විදිහට මෙයා ද්‍රවීය වුණොත් යම් මොහොතකදී මේවා ඇති වෙලා නැති වෙලා යන ආරෝපණනේ. අර විස්තර කරනවා නෙවෙයි මම නිකන් මතක් කරනවා. මෙයාලා අතර ඇති වෙනවා. මේ අපකිරණ බල කියන එකත් ඇති වෙලා නැති වෙලා යනවා. ඊටාම දුබල බල. ඊටාම දුබල කියන්න බෑ. ඒවා සාපේක්ෂව දුබලයි. ඒ කියන්නේ අනුරූප සාපේක්ෂ අනුක ස්කන්ධය තියෙන කටිය අතර. ඒකට අපකිරණ බල තියෙනවා වෙන ප්‍රශ්න වල සාකච්ඡා කරලා බලන්න හයිඩ්‍රජන් බන්ධන වලට වඩා ප්‍රබල වෙන අවස්ථා. ඒවට බලපාන සාධක තියෙනවා. අපි ඒ තැන් වල සාකච්ඡා කරමු ඒවා. එතකොට මෙයාට කොහොමත් මොකද්ද? ලන්ඩන් බල නෙවෙයි කියලා කොහොමද ටක් ගාලා හොයන්න ඕනේ නැහැ මොකද බලය කියලානේ. මෙයා නිර්ද්‍රවීය අණුවක්, මෙයා ද්‍රවීය අණුවක්. නිර්ද්‍රවීය සහ ද්‍රවීය අණු අතර අපකිරණ බල ඇති වෙන්නේ නැහැ. අපකිරණ බල ඇති වෙන්නේ නිර්ද්‍රවීය අණු අතර පමණයි. අණු දෙකම නිර්ද්‍රවීය වෙන්න ඕනේ. හරිනේ. ඒකෙන් අපිට ටක් ගාලා තීරණය කරන්න පුළුවන් මොකද්ද? D ප්‍රකාශය අසත්‍යයි කියලා. මේ දෙකම අසත්‍යයි නේ. A B තමයි සත්‍යය. ඒ කියන්නේ පිටුතර එක. ඒක තමයි පහසු ප්‍රශ්නයක්. 16 කැතෝඩ කිරණ සම්බන්ධව අහලා තියෙන්නේ කොයි ප්‍රකාශයේද සත්‍ය කියලා අහලා තින්නේ කැතෝඩ කිරණ. ඒ ප්‍රකාශය බලන්න මේ ප්‍රකාශයේදී මෙතන දාගන්න ඔයාලා පොඩි අඩුවක් තියෙනවා මේ අනුපාතය කියන තැනට මෙතනට එන්න ඕනේ ඊ බෙදීමෙන් අනුපාතය යන්නේ. බලන්න මේ ප්‍රකාශය මොකක්ද කියන්නේ කියලා. කැතෝඩ කිරණ නලය තුල වායුව වෙනස් කරන විට කැතෝඩ කිරණ වල ඊ බෙදීම අනුපාතය වෙනස් වෙන්නේ නැහැ. වායුව මොනවා වුණත් ඊ බෙදීම අනුපාතය වෙනස් වෙන්නේ නැහැ. මොකද කැතෝඩ කිරණ කියන්නේ ඉලෙක්ට්‍රෝනනේ. ඉලෙක්ට්‍රෝන වලට තියෙන්නේ නියත ආරෝපණයක් තියෙන්නේ වෙනස් වෙන්නේ නැහැ. හැම ඉලෙක්ට්‍රෝනෙකම නියත ආරෝපණයක් නියත ස්කන්ධයක් තියෙන්නේ. එන ඊ බෙදීමෙන් අනුපාතය වෙනස් වෙන්න විදියක් නැහැ. අසත්‍යයි. නාල කිරණ වල වෙනස් වෙනවා වායු අණු. B බලන්න කැතෝඩ කිරණ වල අංශුමය මෙන්ම තරංගමය ගුණද පවතී. සත්‍යයිනේ. කවුද ඒක සත්‍යයි කියලා පෙන්වුවේ? ඩී බ්‍රෝග්ලි නේ. ඩී බ්‍රෝග්ලි සමීකරණය පෙන්නනවා. කැතෝඩ කිරණ පෙන්වන්න පුළුවන් කැතෝඩ කිරණ වලට අංශුමය මෙන්ම තරංගයේ ගුණ තියනවා කියලා. කැතෝඩ කිරණ වලට විතරක් නෙවෙයිනේ. ප්‍රවේගයක් සහිත ඕනෑම වස්තුවකට අංශුමය සහ තරංගමය ගුණ තියෙනවා කියලා අපිට පෙන්වන්න පුළුවන්. B හරි. C කැතෝඩ කිරණ ඇතිවන අවස්ථාවේදීම ධන කිරණත් ඇති වේ. ඔව්. හැම කැතෝඩ කිරණ නලයකම ධන කිරණ ඇති වෙනවා. ධන කිරණ කියන්නේ මොකද? අර වායු අයනනේ. කොහොමත් වායු යම අයන ප්‍රමාණයක් තියෙන. එයාලා කැතෝඩිය පැත්තට ඇදිලා යනවා. මේ කැතෝඩය මේ ඇනෝඩය.
කැතෝඩ කිරණ නැති වෙන්නේ මේ පැත්තට. හරිනේ. මේ පැත්තට තමයි කැතෝඩ කිරණ නැති වෙන්නේ. කැතෝඩෙන් නම් ඇනෝඩේ පැත්තට යන්නේ. ඒකනේ මට කියන්න ඕනේ දැන් ධන කිරණ ගැන. ධන කිරණත් මේ හැම වෙලෙම මේ පැත්තට ගමන් කරනවා. ධන කිරණ. ධන කිරණ කියන්නේ වායු අයන. වායු අයන මේ අයන වායු වල තියෙන සම්ක්ෂ අයන ධාරාවක් එයාලා මේ ඍණ ඉලෙක්ට්‍රෝඩයේ පැත්තට ඇදෙනවා. එයාලා ගමන් කරද්දී එයාලා තවත් වායු අණු වල ගැටිලා තවත් අයනීකරණය වෙලා ඒ හැදෙන අයනත් නේද මේ පැත්තට ඇදිලා යනවා. ඉතින් මේක නිරීක්ෂණය වෙන්නේ නැහැ. ඔක නිරීක්ෂණය වුණේ ගෝල්ස්ටයින්ට මෙන්න මේ විදිහට. කොහොමද? එයා භාවිතා කරා සිදුරු සහිත කැතෝඩයක්. ඒතම මේක සිදුරු සහිත කැතෝඩයක් කියලා. එතකොට නිරීක්ෂණය වුණා අන්න මේ සිදුර තුලින් එළියට ආලෝක කිරණ දීප්තියක් ඇති වෙනවා. ඒතකොට සිදුරු නැතත් ඒක ධන කිරණ නැති වෙනවා. අර සිදුරු සහිත කැතෝඩේ භාවිතා කරනකොට තමයි ඒක නිරීක්ෂණය වුණේ. එච්චරයි වෙනස නේ. මේ තමයි සිදුරු සහිත කැතෝඩේ. හරි. සිදුරු සහිත කැතෝඩේ තියෙන්නේ. එතකොට මේක සිදුරු නැත්තම් මේක නිරීක්ෂණය වෙන්නේ නැහැ. මේ පැත්තට එන්නේ නැහැ. හරි. සිදුරු තිබිදාන නිරීක්ෂණය වුණේ. නම් කැතෝඩ කිරණ ඇති වෙනකොට හැම වෙලෙම ධන කිරණ නැති වෙනවා. ඒක ඇතුළේ තියෙන වායු අයන වලින්. හරි. සහ ඒ වායු අයනුත් උදරට අයනීකරණය වෙලා ධන අයනනේ. ධන අයන ඍණ ඉලෙක්ට්‍රෝඩේ පැත්තට ඇදලා යනවා. එච්චරයි. B හරි. B ද C නේ. C හරි. කැතෝඩ කිරණ වලට විනිවිද යාමේ හැකියාවක් ඇත. මොකද කියන්නේ? C වලින් D වලින් D නේ. කැතෝඩ කිරණ වලට විනිවිද යාමේ හැකියාවක් ඇත. බලමු ඒ ගැන කොහොමද කියලා. මේ දාලා තියෙන්නේ. එක් කිරණ වලට විනිවිද යාමේ හැකියාව. මේ තියෙන ඇල්ෆා කිරණ. ඇල්ෆා කිරණ කියන්නේ හීලියම් න්‍යෂ්ටි. ඒකට විනිවිද යාමේ හැකියාව ඉතාම අඩුයි. විනිවිද යාමේ හැකියාව ඉතාම අඩුයි. ඒ දාලා තියෙන මේ කඩදාසි කෑල්ලකින් පව නවත්තන්න පුළුවන්. කඩදාසි කෑල්ලක් පව දාලා නවත්තන්න පුළුවන්. එයාලගේ විනිවිද යාම හැකියාව වාතයේ පව අඩුයි ඇල්ෆා කිරණ වල විනිවිද යාම හැකියාව මේ බීටා කිරණ කියලා කියන්නේ බීටා කියලා දාලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝන වලට බලන්න නේ පතර පිටු හරහා පව විනිවිද යන්න පුළුවන් නේ හැබැයි ඇලුමිනියම් තහඩුවකින් වගේ නවතිනවා හැබැයි යම් විනිවිද යාම හැකියාවක් තියෙනවා ඒකෙන් පැහැදිලි වෙන්නේ හරි ගාමා කිරණ කියන්නේ විද්‍යුත් චුම්බක විකිරණ එයාලගේ විනිවිද යාම හැකියාව එහෙලයි කියලා මේ රිපසන්න පේනවා. ලෙඩ් කුට්ටිය කියන්නේ ඊයම් කුට්ටියකින් වගේ තමයි නවතින්නේ. ඒකේනොත් ඊටාම සුළු වශයෙන් යනවා කියලායි මේ පෙන්ලා තියෙන්නේ. හරි. ඊටාම සුළු වශයෙන් යන්න පුළුවන්. මේ පොදුවේ ගන්න සාමාන්‍යයෙන් ගන්නේ අපිට දීලා තියෙන විෂය නිර්දේශයේ ඇලුමිනියම් කුට්ටියක් වගේ නවතිනවා කියන එකයි. හරි. මේ සුළු වශයෙන් යනවා කියලා දාලා දෙන කවුරුත් නෙමෙයි මේ විකිපීඩියා එකෙන් ගත්තේ මම මේ රූපසටහන. එයාලා වැරදි කරුණු කවදාවත් දාන්නේ නැහැ විකිපීඩියා. හරි. ඒ කරුණු දාලා තියෙන මෙන්න ගුරුත් පොතේ තියෙන විදිහ මම දාලා තියෙන්නේ මෙයාලට. ඇල්ෆා බීටා හා ගාමා කිරණ වල ගුණ අපි විනිවිද යාමේ හැකියාව විතරක් බලමු. මේ තියෙන බීටා. එයාගේ මධ්‍යස්ථයි ඇල්ෆා වල අඩුයි ගාමා කිරණ වල ඉහළයි. නතර කරනු ලබන ද්‍රව්‍යයක් දීලා තියෙනවා. එතන දාලා තියෙන ඝනකම් ලෙට් තහඩුවක් නේ. කියන්නේ ඝනකම් අඩු වුණොත් විනිවිද යන්න පුළුවන් කියන එක කියන්නේ. හරි. ඝනකම කොච්චරද කියලා ඒක සඳහන් කරලා නැහැ. හොයන්න පුළුවන් ඕනනම්. හරි. මම දන්නෙත් නැහැ. හරි. ඒක D හරිනේ. කැතෝඩ කිරණට විනිවිද යාමේ හැකියාවක් ඇත. අඩුද වැඩිද කියලා නෑ. ඇත. එතකොට B හරි කැතෝඩ කිරණ වල අංශුමය ගුණ මෙන්ම තරංගයේ ගුණද පවතී. C හරි කැතෝඩ කිරණ නැති වෙන අවස්ථාවේදීම ධන කිරණත් ඇති වෙයි. D හරි කැතෝඩ කිරණ වලට විනිවිද යාමේ හැකියාවක් ඇත. පිළිතුර පහ වෙන්න ඕනේ. ප්‍රශ්න අංක 16. දහත් වෙනි ප්‍රශ්නේ වලට දීලා තියෙන්නේ හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලියේ බාම ශ්‍රේණිය දීලා තියෙන්නේ. මේ බාම ශ්‍රේණිය සම්බන්ධව සත්‍ය වගන්ති තමයි අහන්නේ. A වැඩිම ශක්තියක් මුදා හරින්නේ F රේඛාව ඇතිවීමේදී. F රේඛාව වැඩි. මේ තමයි F රේඛාව. හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලියේදී ඔයාලා ඉගෙන ගන්නවා සංඛ්‍යාතය වැඩි වෙන පැත්ත මේ. ඒක හඳුනාගන්නේ කොහොමද? සංඛ්‍යාතය වැඩි වෙනකොට
රේඛා අතර පරතරය ක්‍රමානුකූලව අඩු වෙලා යනවා. ඒකෙන් තමයි සංඛ්‍යාතය වැඩි වෙන පැත්ත හඳුනගන්නේ. එහෙනම් සංඛ්‍යාතය වැඩිම රේඛාව වෙන්න ඕනේ මේ IF. ඒ කියන්නේ ශක්තිය වැඩිම රේඛාව F. හරිනේ සංඛ්‍යාතය වැඩි නම් ශක්තිය වැඩි. ඒ රූප සටහන දාලා තියෙනවා. නේද? මේ බාමශ්‍රේණිය. මේ තමයි බාමශ්‍රේණිය. බාමශ්‍රේණිය ඇති වෙන්නේ කොහෙද? දෙවෙනි ශක්ති මට්ටමට එදිනේ. ඉහළ තියෙන ඉලෙක්ට්‍රෝන හයිඩ්‍රජන් පරමාණු ඉහළට ගමන් කරපු ඉලෙක්ට්‍රෝන නැවත දෙවෙනි ශක්ති මට්ටමට ඇති වෙනකොට තමයි බාමශ්‍රේණිය ඇති වෙන්නේ. මේ පළවෙනි රේඛාව ඇති වෙන්නේ 3 ඉඳලා 2ට එනකොට. හරි. එහෙනම් F රේඛාව මේක අපි තු මේක තමයි F රේඛාව කියලා. F රේඛාව කියන්නේ එතකොට ඉහළම ශක්ති මට්ටමක ඉඳලා එන එකක් වෙන්න ඕනේ මෙතන තියෙන එකනේ. එයාගේ තමයි සංඛ්‍යාත වැඩි වෙන්න ඕනේ. ඇයි? ශක්ති මට්ටම් අතර දුර වැඩි වෙනකොට පිට කරන ශක්තිය වැඩි. පිට කරන ශක්තිය වැඩි. හරි. මේකේ සවිස්තරාත්මක විස්තරය දාලා තියෙනවා කලින් ඊළඟ වීඩියෝ එකේ වොන්නම්. ශක්ති මට්ටම් අතර දුර වැඩි වෙනකොට පිට කරන මේ ඉලෙක්ට්‍රෝනය පිට කරන ශක්ති ප්‍රමාණය වැඩි. ඒක දන්නවා ඔයාලා. ඒක දන්නේ නැත්නම් ඊළඟ වීඩියෝ එක බලන්න. ඊළඟට B ප්‍රකාශය බලන්න. එතන A හරිනේ. වැඩිම ශක්තියක් මුදා හරින්නේ F රේඛාව ඇතිවීමේදී හරි. A සිට B කියන්නේ A සිට F දිශාවට සංඛ්‍යාතය වැඩි වේ. මම කලින්ම කියවනේ සංඛ්‍යාතය වැඩි වෙනවා කියලා හඳුනාගන්නේ කොහොමද? රේඛා අතර පරතරය අඩු වීමෙන්. එතකොට B හරි. C වලින් කියන්නේ මේ රේඛා සියල්ල ශක්ති මට්ටම් වලට අනුරූප වේ. මේ කියන ශක්ති මට්ටමට අනුරූප වේ කියන්නේ මේක රේඛාවක්. අපි તો මෙන්න මේ රේඛාව, ඒ රේඛාව හයිඩ්‍රජන් විමෝචන වර්ණ හයිඩ්‍රජන් පරමාණුවේ මොනවා හරි ශක්ති මට්ටමක ශක්තියට සමානයි කියලා මේ අදහස් කරන්නේ. එහෙමද? බලමු මේ රේඛාව හෝ අපි රූප සටහනේ මේ රේඛාව බලමු. කොයි රේඛාවද? අපි බලමු බාමශ්‍රේණියේ පළමුවෙනි රේඛාව ඇති වෙන ආකාරය මේ රේඛාව. මේ රේඛාව ඇති වෙන්නේ බාමශ්‍රේණියේ. හරි. මේ තුන්වෙනි ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝනයක් දෙවෙනි ශක්ති මට්ටමට යද්දී මේ ශක්ති මට්ටමටදී මෙතන තුන්වෙනි ශක්ති මට්ටම යම් ශක්ති අගයක් තියෙනවා x කියලා මෙයාගේ ශක්ති අගයක් තියෙනවා y කියලා. එතන මේ දෙක අතර ශක්ති පරතරයක් තියෙනවා. හරි. අපි හිතමු මෙතන ශක්තිය වැඩිනේ. මෙතන ශක්තිය 100යි. මෙතන ශක්තිය 80යි කියලා. එතන 100න් 80 වෙද්දී ඍණ 20යි ශක්තියනේ. ශක්තිය පිට කරනවා. මේ ශක්ති මට්ටම් දෙක අතර තියෙන ශක්තිය වෙනසට සමාන සංඛ්‍යාතයක් සහිත විකිරණයක් මෙතනදී පිට වෙනවා. ඒ විකිරණ සංඛ්‍යාතයේ ඒ සංඛ්‍යාතයේ තියෙන තැන තමයි මේ රේඛාව ඇති වෙලා තියෙන වර්ණාවලියේ. එතකොට මේ රේඛාවේ සංඛ්‍යාතය මේ ශක්ති මට්ටමට අනුරූප වෙනවද නැහැ? මේ ශක්ති මට්ටමට අනුරූප වෙනවද නැහැ? මේ ශක්ති මට්ටම් දෙක අතර ශක්ති වෙනසට තමයි අනුරූප වෙන්නේ. හරි? කිසිම රේඛාවක් හයිඩ්‍රජන් පරමාණුවේ ශක්තියකට අනුරූප වෙන්නේ නැහැ. ශක්ති මට්ටම් දෙකක් අතර වෙනසට. ඉහළ තියෙන ඉලෙක්ට්‍රෝනය පහළට ගමන් කරද්දී ශක්තිය පිට කරනවා. ඒ පිට කරන්නේ මේ ශක්ති දෙක මට්ටම් දෙක අතර ශක්ති වෙනසට අනුරූප ශක්තියක් තමයි පිට කරන්නේ. ඒ ශක්තියට අනුරූප සංඛ්‍යාතයක් සහිත විකිරණයක් පිට වෙනවා. හරි. ඒ සංඛ්‍යාතය තියෙන තැන තමයි සටහන් වෙලා තියෙන්නේ. එහෙනම් ශක්ති මට්ටමකට අනුරූප වෙන්නේ නැහැ. ශක්ති මට්ටම් දෙකක් අතර ශක්ති වෙනසට නැත්නම් ශක්ති පරතරයට තමයි මෙයාලා අනුරූප වෙන්නේ. ඒක හරියට තේරුම් ගන්න පටලවා ගන්න එපා. ඒක C ප්‍රකාශය අසත්‍යයි. හරි. ඔය මෙයාලා කියන වැඩිම ශක්ති මට්ටම් වලට අනුරූප වේ කියලා තියෙන්නේ මේ රේඛා. හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලියේ කිසිම රේඛාවක් ශක්ති මට්ටමට අනුරූප නැහැ. D වැඩිම තරංග ආයාමය ඇත්තේ F වලටය. F කියන්නේ සංඛ්‍යාතය වැඩි. සංඛ්‍යාතය වැඩි කියන්නේ මොකද? තරංග ආයාමය අඩුයි. හරි. එහෙම නෙන්නේ. C සමානයි
lambda nu. සංඛ්‍යාතය වැඩි වෙනවා නම් තරංගායමය අඩු වෙන්න ඕනේ. නැත්තම් මේක c කියන්නේ නේතියක් නේ ආලෝක ප්‍රවේගය. ඒ සමීකරණය තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ අනුව සංඛ්‍යාතය වැඩි වෙනකොට එහෙම නෙවෙයි කියන්නේ d නේ. වැඩිම තරංගායමය ඇත්තේ f රේඛාවට. හරිනේ අසත්‍යයි. sorry. මෙයාට තියෙන අඩුම තරංගායමයි. සංඛ්‍යාතය වැඩිම කියන්නේ තරංගායමය අඩු වෙන්න ඕනේ. තරංගායම අඩුයි. තරංගායම අඩු වෙන සංඛ්‍යාතය වැඩි කියන්නේ තරංගායමය අඩු වෙනවා. තරංගායම වැඩි කියන්නේ සංඛ්‍යාතය අඩු වෙනවා. හරි. d අසත්‍යයි. c අසත්‍යයි. ඒසා b විතරක් කියන්නේ 1 17 පළවෙනි උත්තරය. මේකේ අහන්නේ මේ ප්‍රශ්නේ අහන්නේ මධ්‍ය පරමාණුවේ සමාන මුහුණුකරන යුගල තියෙන කට්ටිය. ඒ කියන්නේ අපි හිතමු මධ්‍ය පරමාණුවට sp3 නම් අනිත් කෙනාගෙත් sp3 තියෙන ඕනේ. අනේ මේ විදිහේ සමාන මුහුණුකරන යුගල තියෙන කෙනා තමයි අහන්නේ. එතකොට මෙයාලගේ මධ්‍ය පරමාණුවේ තියෙන විකර්ෂණ ඒකක ගාන දැනගන්න ඕනේ. විකර්ෂණ ඒකක ගාන කියන්නේ සිග්මා බන්ධන සහ එකසර යුගල ගාන දැනගන්න ඕනේ. ඒ සඳහා ලුයිස් ව්‍යුහය අවශ්‍ය වෙනවා. අපිට මේවල කෙටියෙන් ලුයිස් ව්‍යුහ කොට නැගුවොත් NO2 ධනවල ඉන්නේ මේ තමයි NO2 ධනවල. මේක සම්පූර්ණ කරන්න අවශ්‍ය නැහැ. මධ්‍ය පරමාණුන අපිට අවශ්‍ය සිග්මා බන්ධන දෙකයි. NH2 මයිනස් ගත්තාම කොහමද එන්නේ? මෙයාගේ එකසල යුගල් දෙකක් එනවා. NO2 වල එතකොට සිග්මා බන්ධන දෙකක් විතරයි තියෙන්නේ. මුහුණුකරණය sp NH2 මයිනස් වල සිග්මා බන්ධන දෙකයි එකසර යුගල් දෙකයි විකර්ෂණ එක 4යි. වෙන විදිහට කිව්වොත් සිග්මා බන්ධන හදන්නත් ඕනේ මුහුණුකාක්ෂික එකසර යුගල් පවතිනේත් මුහුණුකාක්ෂිකේ. මේ එකසර යුගලක් පවතින්නේ මුහුණුකාක්ෂිකයක. ඒකටත් මුහුණුකාක්ෂික ඕනේ. ඒතර ඔක්කොම මුහුණුකාක්ෂික 4ක් ඕනේ. මුහුණුකාක්ෂික 4ක් හැදෙන්නේ sp3 මුහුණුකරණේ. ඒක අයිති වෙන්නේ මධ්‍ය පරමාණුවට සමාන මුහුණුකරන යුගලනේ අහන්නේ. එක්කෙනෙක්ගේ sp අනිත් එක්කෙනෙක්ගේ sp3. ඒතර ඒ වර්ණය ගන්න බෑ. b බලමු. H2O වල වෙන්නේ මෙහෙමයි. යාළුවා පහසු එකේ ලියුස් වේවනා ගන්න. දන්නවා sp3 කියලා. මේ ඇවිලා H3O මයිනස් නෙවෙයි H3O ප්ලස් කියලා දාගන්න. H3O ප්ලස් වල මේ විදිහට එන්නේ. ලුයිස් වී අනින්න දැනගන්න ඕනේ යාළුවා. එකසර යුගලක් තියෙනවා මෙයාට ධන එන්නේ. ඒත් හරිනේ සිග්මා බන්ධන 3යි එකසර යුගලයිනේ. sp3 ඕනේ. එයාගෙත් sp3. එයාව ගන්න පුළුවන්. b ගන්න පුළුවන්. c වල තියෙන NH3 NH4+ NH3 එකසර යුගලක් එනවා. ඒතර sp3 මම සවිස්තරාත්මක කරලා තියෙන ඊළඟ වීඩියෝ ඕන බලන්න. අවශ්‍යත් නැහැ මේවා තේරෙනවා. ඊළඟට NH4+ NH4+ කියලා විශ්වය මේ විදිහට එන්නේ. සිග්මා බන්ධන 4ක් විතරනේ මධ්‍ය පරමාණුවට තියෙන්නේ. sp3 ආයෙත් මම මතක් කරනවා ලුයිස් ව්‍යුහ බැරි කට්ටිය බලන්න. ලුයිස් ව්‍යුහ වලට සම්පූර්ණ පාඩම දාලා තියෙනවා. ඒතර ඒ දෙකත් ගන්න පුළුවන්. දෙන්නගේම sp3 මුහුණුකරණයනේ සමානයි. sp3 සමානයි මුහුණුකරණ මධ්‍ය පරමාණුවේ c ගන්න පුළුවන්. b
BF3 ගත්තම දන්න බෝරොන් තුන්වෙනි කාණ්ඩේ අනිවාර්යෙන් බන්ධන තුනක් පමණයි හදන්නේ. හරි. මධ්‍යපරාණට එක සැරෙන්නේ නැහනේ. බෝරොන් තුන්වෙනි කාණ්ඩේ 3A නැත්තම් 3 13 නේ. සංයුජ ඉලෙක්ට්‍රෝන 3යි බන්ධන 3ක් විතරයි හදන්නේ. එතකොට බන්ධන සිග්මා බන්ධන 3ට sp2 සිග්මා බන්ධන ගානේ මොහොන් කාරණේ ටක් ගාලා තීරණය කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් BF3 බන්ධන 3ක් විතරක් හදනවා කොහොමද මෙතන 4ක් හදලා තියෙන්නේ? ඒ හදලා තියෙන්නේ මෙහෙමයි. එයා බන්ධන 3ක් හැදුවට පස්සේ මෙයාගේ හිස් කාක්ෂික තියෙනවා. හිස් කාක්ෂික. මේ හිස් කාක්ෂිකයට F- අයනයක් ඉලෙක්ට්‍රෝන යුගලක් දායක කරනවා. ඒ විදිහට හදලා තියෙන්නේ. එහෙනම් හතරවෙනි බන්ධනයේ බෝරොන් හදන්න ඕනේ. මධ්‍ය පරමාණුවේ සංයුත ඉලෙක්ට්‍රෝන ඉවරයි බෝරොන්ගේ. බන්ධන 3ක් හදන්න එකසර යුගල් 3ම ගියානේ. එහෙනම් ක්ලෝරයිඩ් අයනයක එක දායක බන්ධනයක් හදන්න පුළුවන් මේ විදිහට. ඒ දායක බන්ධනය කියලා වැඩක් ප්‍රශ්නයක් නැහැ. දායක බන්ධනය හැදුවට පස්සේ දායකද සහ සංයුත කියලා වෙනසක් නැහැ. එයාත් සිග්මා බන්ධනයක්. හරි. සිග්මා බන්ධන 4යි sp3. ඒතර එකක් sp2 අනිත් එක sp3 සමාන නැහැ. B සහ C විතරක් හරි කියන්නේ දෙවෙනි උත්තරේ. ඒකට 18 දෙන්නේ අපිට පිළිතුර 2 කියලා. හරිනේ? ඔව්. ඊටාම පහසු ප්‍රශ්නයක්. චුම්බක ශේෂ්ඨය කරහා ගමන් කිරීමට සැලසූ විට උත්ක්‍රමණයක් දක්වන ප්‍රභේදය. චුම්බක ශේෂ්ඨයකදී උත්ක්‍රමණය වන්නේ ආරෝපණයක් සහිත අංශු විතරයි. හරි? අපිට මේ චුම්බක ශේෂ්ඨය කියලා චුම්බක ශේෂ්ඨයක් හරහා ආරෝපිත අංශු ධාරාවක් යවුවොත් එයාලා උත්ක්‍රමණය වෙනවා. චුම්බක ශේෂ්ඨයට ලම්බකව. හරි. අපි හිතමු මේ ඍණාරෝපිත අංශු කියලා. ඍණාරෝපිත අංශුව කියලා. ඍණාරෝපිත අංශු උත්ක්‍රමණය වෙන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තට තමයි ධනාරෝපිත අංශු උත්ක්‍රමණය වෙන්නේ. ධනාරෝපිත අංශු. දැන් ආරෝපිත අංශු පමණයි චුම්බක ශේෂ්ඨයක් හරහා උත්ක්‍රමණය වෙන්නේ. ආරෝපණයක් නැති අංශු තියෙනවා නම් උදාහරණ ගැමා කිරණ වගේ ගත්තොත් අපි ආරෝපණයක් නැහැනේ. එයාලා උත්ක්‍රමණයකින් තොරව තමයි යන්නේ. හරි. විකිරණශීලී මූල ද්‍රව්‍යයක් තිබ්බොත් අපි මෙතනදී එයාගෙන් නිකුත් වෙන බීටා කිරණ මේ විදිහට යන්නේ. ඇල්ෆා කිරණ ධනාරෝපිතයි, ගැමා කිරණ යන්නේ මෙහෙමයි. ඉතින් මේ කට්ටිය විතරක් නෙවෙයි ඕනෑම ආරෝපිත අංශුවක් උත්ක්‍රමණය වෙනවා. ඍණ ආරෝපිත අංශු ඔක්කොම එක පැත්තකට ඒකට ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි ධනාරෝපිත අංශු. එහෙනම් අපිට මේ ප්‍රශ්නේ තාම පහසුවෙන් කරන්න පුළුවන්. කාටද ආරෝපිත අංශු කවුද කියලා හොයාගත්තන හරි. කැතෝඩ කිරණ කියන්නේ ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිතයි. හයිඩ්‍රජන් ධන ආයනය කියන්නේ හයිඩ්‍රජන් නියස්ටිනේ ධනාරෝපිතයි. ගැමා කිරණ කියන්නේ විද්‍යුත් චුම්බක කිරණ. මෙයා ආරෝපණයක් නැහැ. එහෙනම් උත්ක්‍රමණයක් නැහැ. හීලියම් පරමාණු කියන්නේ උදාසීනයි. ඒ උදාසීන ප්‍රෝටෝන දෙකයි ඉලෙක්ට්‍රෝන දෙකයි. ධනයි ඍණයි උදාසීනයි. මෙයාත් උදාසීන පරමාණු. එතකොට C සහ D උත්ක්‍රමණය වෙන්නේ නැහැ. A B තමයි උත්ක්‍රමණය වෙන්නේ. අපෙන් අහන්නේ උත්ක්‍රමණයක් දක්වන ප්‍රභේද. A B කියන්නේ පිළිතුර 1. මේකෙන් අහන්නේ සත්‍ය ප්‍රකාශ ABCD ප්‍රකාශ වලින් සත්‍ය ප්‍රකාශ යන්නේ. ඒ බලන ආවර්තයක වමේ සිට දකුණට විද්‍යුත් ඍණතාවය අඩු වේ. ඊටාම පහසුයි දන්නවා අඩු වේ නෙවෙයි වැඩි වෙනවා. ඒ වමේ සිට දකුණට යනකොට පරමාණු කාර්යයට මොකද වෙන්නේ? අඩු වෙනවා. සඵල න්‍යෂ්ටික ආරෝපණය වැඩි වෙනවා. එහෙනම් විද්‍යුත් ඍණතාවය වැඩි වෙන්න ඕනේ. හරි. ඒක තමයි පහසුයි. එතකොට A වැරදි. B බලන්න SP සහ D ගොනු තුල උභයගුණී මූල ද්‍රව්‍යයක්වත් අඩංගු වේ. ඒකට අපි මුලින්ම දැනගන්න ඕනේ උභයගුණී මූල ද්‍රව්‍ය මොකක්ද කියලා. උභයගුණී කියන්නේ අම්ල සමගත් ප්‍රතික්‍රියා කරනවා, බස්ම සමගත් ප්‍රතික්‍රියා කරනවා. නැත්නම් ආම්ලික ලක්ෂණ සහ වාස්මික ගුණ දක්වන කට්ටියනේ. උභයගුණී මූල ද්‍රව්‍ය ටික මතක තියාගන්න. බෙරිලියම්, ඇලුමිනියම්, සින්ක්,
ස්ටැනස් ලෙඩ්. දැන් B වල කියන්නේ SPD ගොනු තුල උභයගුණීය මූලද්‍රව්‍යයක්වත් අඩංගු වේ. ඒ කියන්නේ S ගොනුවේ උභයගුණීය මූලද්‍රව්‍යයක්වත් තියෙනවා. P ගොනුවෙත් තියෙනවා. D ගොනුවෙත් තියෙන එකක් හරි තියෙනවා කියලා කියන්නේ. ඇත්තද කියලා බලමු. මේ තියෙන්නේ ආවර්ත වගුව. මේ S ගොනුවනේ. S ගොනුවේ මේ බෙරිලියම් තියෙනවා. උභයගුණීය මූලද්‍රව්‍යයක්වත් තියෙනවා. D ගොනුවේ මේ D. D වල තියෙනවනේ. ඒ තියෙන්නේ සින්ක්, ලෙඩ්. P වල මේ ස්ටැනස්. එන B ප්‍රකාශය සත්‍යයි. C 4 සහ 6 ආවර්තවල ඝන ද්‍රව වායු අවස්ථා නියෝජනය කරන මූලද්‍රව්‍යයන් අඩංගු වේ. يعني 4 ආවර්තය සහ 6 ආවර්තය. හරි. 4 කියන්නේ මෙයා. මේ 6 වෙනි ආවර්තය. මේ රතු පාටෙන් දක්වන 4 වෙනි ආවර්තය බ්‍රෝමීන්. ද්‍රව. මෙයාත් මර්කරි ද්‍රව. ලෝහයක්. රතු පාටෙන් දක්වලා තියෙන ද්‍රව කට්ටිය. 4 වෙනි ආවර්තය බලමු. ඝන තියෙනවද? අපි දන්නා මේ ලෝහ ඔක්කොම ඝන. D ගුණෙත් ඔක්කොම ඝන. නේ? මෙයා ද්‍රව. මෙයා වායු. හරිනේ 4 වෙනි ආවර්තයේ ඝන ද්‍රව වායු තියෙනවා. මේ ලා රතු පාට තියලා දෙන්නේ මෙයාලත් මේ කාම උෂ්ණත්වයේදී තරම මේ ද්‍රව වශයෙන් තමයි තියෙන්නේ. හරි. උෂ්ණත්වයේ අණුව ද්‍රවද නැද්ද කියන එක පොඩක් වෙනස් වෙනවා. නමුත් බ්‍රෝමින්, මර්කරි ද්‍රව විදියමයි තියෙන්නේ. හරි. මෙයාලගේ මේ ද්‍රවාංක අඩුයි. ද්‍රවාංක ඊට අඩුයි මෙයාලගෙත්. එයාලත් අපේ ලංකාවේ වගේ නම් මෙයාලා ද්‍රව වශයෙන් තමයි තියෙන්නේ. මේ කාම උෂ්ණත්වයේදී ද්‍රව වශයෙන්. එතකොට 6 වෙනි ආවර්තය බලන්න. 6 වෙනි ආවර්තයේත් ඝන තියෙනවා මේ ඔක්කොම ඝන. මෙයා ද්‍රව වායු. ඝන ද්‍රව වායු තියෙනවනේ. C ප්‍රකාශය සත්‍යයි එතකොට. සියලුම D බලන්න. සියලුම අලෝහ P ගොනුව තුල අන්තර්ගත වේ. සියලුම අලෝහ P ගුණ තුල අන්තර්ගත වෙන්නේ. හයිඩ්‍රජන් ලෝහයක්ද අලෝහයක්ද? හයිඩ්‍රජන් අලෝහයක් නේ. එයා ඉන්නේ S ගුණුවේ. එතකොට සියලුම අලෝහ P ගුණ තුල අන්තර්ගත වේ කියන එක එතනම වැරදි. හරි. D ප්‍රකාශයත් අසත්‍යයි. AB විතරක් සත්‍යයි කියන්නේ මොකද්ද? පිළිතුර මොකද මේ කලින් ලකුණු කරපු එකක් තියෙනවා දෙක කියලා පොඩ්ඩක් ඉන්න බලන්න. හරි දෙක තමයි නේ. මොකද B C විතරනේ හරි. හරි දාලා තියෙන්නේ B වලටයි C වලටයි. එක වැරදිනේ. මේ වැරදි දාලා තියෙන්නේ. මේක හරි මේක හරි. B C කියන්නේ දෙක. මේ මම කලින් සාකච්ඡා කරද්දී ලකුණු කරපු එකක් තිබ්බේ. කමන්න ඔයාලා කලින් ඔයාලගේ ප්‍රශ්න පත්‍රය තියෙනවනේ. ඒ හින්දා මේකේ ලකුණු කරලා තියෙනවා ප්‍රශ්නයක් නැහැ පිළිතුරු. හරි. 20 එතකොට දෙක. දැන් තියෙන 21 වෙනි ප්‍රශ්නය. මේවා අර සත්‍ය අසත්‍ය ප්‍රශ්න. වගන්ති දෙකක් දීලා තියෙනවා. ඒ වගන්ති දෙක සත්‍යද අසත්‍යද කියලා කියන්න ඕනේ. 16 කාණ්ඩයේ මෝල් ද්‍රව්‍ය සාධන හයිඩ්‍රයිඩ් අතරින් H2O හි තාපාංකය අසාමාන්‍ය ලෙස ඉහළ වේ. ඔව්. හරි. ඒකට හේතුව H2O වල හයිඩ්‍රජන් බඳුන තියෙන මේ දාලා තියෙනවා මම බලන්න. මේ තියෙන්නේ. මෙයාලගේ හයිඩ්‍රයිඩ් වල තාපාංකය විචලන වෙන විදිය. H2O වල තාපාංකය ගොඩක් වැඩි. හේතුව තමයි මෙතන හයිඩ්‍රජන් බඳුන තියෙන්නේ. ඊට පස්සේ H2S වල එහෙම අඩුයි නේ තාපාංකය. මෙයාලගේ තියෙන්නේ මොනවද? D-ටව. H2S වල එහෙම තියෙන්නේ D-ටව. දැන් H2O ට වඩා H2S වල සාපේක්ෂ අණුක ස්කන්ධයත් වැඩි. එහෙම වෙලත් H2S වල අඩු වෙලා තියෙනවා. හේතුව අර හයිඩ්‍රජන් බන්ධන වල ප්‍රබලතාවය ඊටම වැඩි වීම හින්දා. ඊට පස්සේ මෙයාලගේ මේ තාපාංකය වැඩි වෙලා තියෙන්නේ D-ටව වල තාපාංකය වැඩි වෙලා තියෙන්නේ. මෙයාගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය වැඩි වෙන හේතුවෙන්. ඒත් ඒ හැමෝගෙම H2O වලට වඩා හුඟක් අඩුයි. හේතුව තමයි එතකොට පැහැදිලිවම
හයිඩ්‍රජන් බන්ධන. ඊට පළවෙනි වගන්තිය සත්‍යයයි. එතකොට දෙවෙනි වගන්තිය කියලා තියෙන්නේ ජලය රත් කිරීමේදී අණු වල චාලක ශක්තිය වැඩි වේ. ඇත්ත. හේතුව තමයි ජලයේ තාපජ ශක්තිය වැඩි වෙනවනේ. එතකොට චාලක ශක්තිය වැඩි වෙනවා. ඒතර දෙවෙනි ප්‍රකාශය සත්‍යයි. නමුත් පැහැදිලි කරලා නැහැ. පළවෙනි ප්‍රකාශයේ කියලා තියෙන දේ මේකේ කියලා තියෙන දේ මෙතනදී පැහැදිලි කරලා නැහැ. ඒ කියන්නේ මේ පළවෙනි ප්‍රකාශයට හේතුවක් තියෙනවනේ. මේ ප්‍රකාශයට හේතුවක් තියෙනවනේ. හේතුව දෙවෙනි ප්‍රකාශය තුල සඳහන් වෙන්න ඕනේ. එහෙනම් මේ දෙවෙනි ප්‍රකාශය තුල තියෙන්න ඕනේ එහෙමනම් හේතුව මොන වශයෙන් මේ හයිඩ්‍රජන් බන්ධන ගැන කියලා තියෙන්න ඕනේ. ජලයේ හයිඩ්‍රජන් බන්ධන තියෙනවා. ඒ නිසා තමයි අනිත් හයිඩ්‍රයිඩ් වලට වඩා 16 කාණ්ඩේ H2O වල වැඩි කියන එක. ඒක කියලා නෑනේ. එතකොට තමයි පළමු ප්‍රකාශය දෙවෙනි ප්‍රකාශය මගින් පැහැදිලි කරන්නේ. ඒ කතාව කියලා තිබ්බොත් හයිඩ්‍රජන් බන්ධන ගැන කියලා තිබ්බොත්. දැන් කියලා තියෙන වෙන කතාවක්. ඒකත් ඒ කතාවත් ඇත්ත. හරි? එහෙනම් පළවෙනි කතාවත් ඇත්ත, දෙවෙනි කතාවත් ඇත්ත. පළවෙනි වගන්තියේ තියෙන දේ දෙවෙනි වගන්තියෙන් පැහැදිලි කරන්නේ නැහැ. ඒ නිසා මේකේ පිළිතුර එන්නේ දෙක. පැහැදිලි කරනවා නම් තමයි මේ එක උත්තරය ගන්න. පැහැදිලි කරනවා නම්. හරි? දැන් පැහැදිලි කරන්නේ නැති නිසා දෙවෙනි උත්තරය. ඒ කියන්නේ පළවෙනි වගන්තිය සත්‍යයි. දෙවෙනි වගන්තිය කියන්නේ දෙවෙනි වගන්තිය සත්‍යයි. නමුත් පළමු වෙන්න නිවැරදිව පහදන්න වෙදෙයි. පළවෙනි වගන්තිය පැහැදිලි කරලා දෙන්නේ නැහනේ. ඒ නිසා අපිට ගන්න පිළිතුර දෙක කියලා මේකේ. 21 දෙක. හරි. මේ ප්‍රශ්න පොඩක් පුරුදු වෙන්න මේ ප්‍රශ්න රටාව වලින් ප්‍රශ්න පත්‍ර කරන ළමයි පොඩක් පුරුදු නැති වුණාම වරදින සම්භාවිතාව වැඩි පොඩක් මේවල. මේකේ ළමයි හුඟක්ම වරද්දන්නේ වගන්ති දෙකම සත්‍ය වුණාම. මේක නිතාම පහසුයි. හරි. වගන්ති නේ පළවෙනි වගන්තිය දෙවෙනි වගන්තිය පරස්පර වෙනස්නේ. වෙන ප්‍රශ්න වලදී ළමයි මේක වරද්දන්නේ උත්තරේ එකද දෙකද කියලා ගන්න කියන එක තමයි වරද්දාගන්නේ. හරි. එක දෙක. ඒ කියන්නේ වගන්ති දෙකම සත්‍ය වෙන අවස්ථාවලද වල පළවෙනි උත්තරේ ගන්නවද නැත්නම් දෙවෙනි උත්තරේ ගන්නවද කියන එක ගැන තමයි වරද්දාගන්නේ. ඒ හින්දා හොඳ අවබෝධයක් ඕනේ ඒ අදාළ කරුණු පිළිබඳව. නැත්නම් වරදිනවා මේක. 22 වෙනි ප්‍රශ්නේ. ඒකේ පළවෙනි වගන්තිය බලන්න. ඒකේ කියන්නේ ක්‍රෝමියම්හි ඉලෙක්ට්‍රෝන පිරීම අවුබ්බාව නීතියට පටහැනි වේ. ක්‍රෝමියම් වල 24යි. හරි. ක්‍රෝමියම් වල පරමාණු ක්‍රමාංකය 24යි. ඉලෙක්ට්‍රෝන 24නේ තියෙන්නේ. එහෙනම් ඔයාලා දන්නවා 4s 3d පිරෙන්නේ නැතුව 4s වෙනකල් පිරුණොත් 20යි 24 වෙන්න 3d4. මෙහෙම තමයි පිරෙන්නේ අවුබ්බාව නීතිය. අනුව තමයි පිරෙන්නේ. හරි. ඒ 4s වල ශක්තියට වඩා 3D වල ශක්තිය වැඩි. එහෙනම් 4S වලට පිරුණාට පස්සේ තමයි ශක්තියෙන් වැඩි D කාක්ෂික වලට පිරෙන්නේ. ඒකේ අවුබ්බාව නීතියට පටහැනි නෑ. හරි. ඉතින් මේක සැකසෙන පිරුණාට පස්සේ සැකසීමක් වෙනවා. මෙයා 4S එක 3D 5 වෙනවා. අර ස්ථායි වින්‍යාසය ගන්න. හරි. තුන D 5 වෙනවා. හරි. මේක මේ මං ලියලා තියෙන්නේ ශක්තිය වැඩි වෙන පිළිවෙලට මේ කාක්ෂික. ඔයාලට ලියන්න පුළුවන් ශක්තිය මට්ටම් පිළිවෙලට 3D ඊට පස්සේනේ 4S තියෙන්නේ. එහෙම ලියන්න පුළුවන් 4S. සාමාන්‍ය බොහෝ විට ලියන්නේ මේ විදිහට 3D 4 4S 2. එතකොට 3D 5 වෙනවා. 4S 2 ස්ථායි වින්‍යාසය ගන්නනේ 4S 1 වෙන්නේ. මේ නැවත සැකසීම. හරි? මේ පිරෙන්නේ මේ පිළිවෙලට තමයි. ඒ කියන්නේ වඩාත්ම පැහැදිලි මෙතනනේ. මෙතන. හරි? මේ පිළිවෙලට තමයි පිරෙන්නේ.
4S පිරලා තමයි 3D. එතකොට පළමු වගන්තිය අසත්‍යයි. පටහැනි නෑ. හැම වෙලේම අවුභාව මූලධර්මයට අනුව තමයි ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ. දැන් බලන්න දෙවෙනි වගන්තිය. පළවෙනි වගන්තිය අසත්‍යයි. දෙවෙනි වගන්තිය කියන්නේ ක්‍රෝමියම්හි 3Dහි පිරිහුණ කාක්ෂික වලට ඉලෙක්ට්‍රෝනය බැගින් පිරි පසුව 4S පිරීම සිදු වේ. මොකද මේ පිරිහුණ කාක්ෂික කියන්නේ? පොඩ්ඩක් මතක කරලා දෙන්නම්. අපි බලමු දෙවෙනි ශක්තිය මට්ටම කියලා. දෙවෙනි ශක්තිය මට්ටමේ තියෙන්නේ 2S සහ 2P. හරි. මේක 2S වලට S කාක්ෂික වලට P කාක්ෂික ශක්තිය වැඩිනේ. මේ ශක්ති සටහනක අපි දැක්කුවොත් මෙයාලාව. හරි. ශක්ති සටහනක දැක්කුවොත් 2S කාක්ෂික වල ශක්තිය 9. මේ තියෙන 2S නම් P කාක්ෂික වල ශක්තිය ඊට වඩා වැඩි. P කාක්ෂික වල ශක්තිය ඊට වඩා වැඩි. නමුත් P කාක්ෂික තුනේම ශක්තිය සමානයි. මේ එකම මට්ටමේ තමයි තියෙන්නේ. හරි. P කාක්ෂික තුනේ ශක්තිය සමානයි. මේ විදිහට ශක්තිය සමාන කාක්ෂික වලට තමයි අපි කියන්නේ පිරිහුණු කාක්ෂික. ඒ විදිහම තමයි D කාක්ෂිකත් නේ. D කාක්ෂික පහක් හම්බ වෙනවනේ. D කාක්ෂික පහක් තියෙනවා. හරි. D කාක්ෂික පහත් මේ විදිහට ශක්තිය සමාන කාක්ෂික පහක්. ඒතර D කාක්ෂිකත් අයිති වෙනවා පිරිහුණු කාක්ෂික වලට. හරි. මෙතන 2S මෙයාලා තමයි 2P. දැන් P කාක්ෂික මේ S කාක්ෂික. දෙවෙනි ශක්තිය මට්ටමේ. හරි. ඒත් පිරිහුණු කාක්ෂික කියන එක දන්නවා. දැන් කියන්නේ මොකද්ද? ක්‍රෝමියම් 3D ඉලෙක්ට්‍රෝන 3Dහි පිරිහුණු කාක්ෂික වලට. ඒ කියන්නේ 3D වලට පිරුණාට පස්සේ ඉලෙක්ට්‍රෝනය බැගින් පසුව 4S පිරීම සිදු වේ කියලා. නෑනේ ඒක අවුක්භාව මූලධර්මයට පටහැනේ. 4S පිරලා තමයි 3D පිරෙන්නේ නේ. එතකොට දෙවෙනි ප්‍රකාශය අසත්‍යයි. පිළිතුර වෙන්න ඕනේ 5. ප්‍රකාශ දෙකම අසත්‍යයි න 5. විසිතුන්වෙනි ප්‍රශ්නේ හොඳ ප්‍රශ්නයක්. මේක හරියට මේ අවබෝධයෙන් කරන්න ඕනේ. බලන්න කියව ගන්න මේක. ඒක පරමාණුක අයන සහ පරමාණු අඩංගු සම ඉලෙක්ට්‍රෝනික ශ්‍රේණියක. එන්න මේ වචනේ බලන්න. සම ඉලෙක්ට්‍රෝන ශ්‍රේණියක පරමාණුක ක්‍රමාංකය වැඩි වීමත් සමග ඒවායේ අරය වැඩි වේ. සම ඉලෙක්ට්‍රෝන ශ්‍රේණියක පරමාණු ක්‍රමාංකය වැඩි වෙනකොට ඒවායේ අරය අඩු වෙනවලු. දැන් අපිට මෙයා ඒක පරමාණුකද නෑ. නැත්නම් මෙයා පරමාණුකද පරමාණුද අයනද? ඒ කියන්නේ මේ අයනද පරමාණුද කියන එක වැදගත් වෙන්නේ නෑ. හැබැයි ඒක පරමාණුක අයන කියන එක වැදගත් වෙනවා. මොකද අයන කණ්ඩක ගන්න නෑ මෙතන. හරි. ඒතකොට ඒක පරමාණුක අයනයක් වුණත් පරමාණුවක් වුණත් සම ඉලෙක්ට්‍රෝනික ශ්‍රේණියක් ගත්තාම පොදුවේ එයාලාගේ අරය වෙනස් වෙන පිළිවෙලක් තියෙනවා. මම දාලා තියෙන වල රූප සටහනක් බලන්න. මේක. මෙතනදී ආයන විතරයි දාලා තියෙන ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ඕන නම් මෙතන දාන්න පුළුවන් පරමාණුවකුත්. මේ පැහැදිලිනේ මේකනේ නයිට්‍රයිට් ආයනය. මේ තියෙන්නේ. හරි. ප්‍රෝටෝන 7යිනේ නයිට්‍රජන් වල. එතකොට ඍණ 3 වෙනකොට ඉලෙක්ට්‍රෝන 3ක් ඇවිල්ලා. ඒ නිසා තමයි ඉලෙක්ට්‍රෝන 10ක් වෙලා තියෙන්නේ. නැත්නම් ඉලෙක්ට්‍රෝන 7යි තියෙන්නේ නේ නයිට්‍රජන් පරමාණුවේ. 3ක් වැඩි. ඒවා තේරෙනවා. එතන මෙයා 7 8 9 10 කින්න කෙනෙක් දාන්න පුළුවන්. ප්‍රෝටෝන 10ක් ඉන්නේ කාටද? ප්‍රෝටෝන 10ක් ඉන්නේ නියොන්ට. මෙතන දාන්න පුළුවන් නියොන් පරමාණුව ඕන නම්. නියොන් පරමාණුව දාන්න පුළුවන්. නියොන් පරමාණුව ගත්තාම ප්‍රෝටෝන 10යි. හරි. න්‍යෂ්ටි ප්‍රෝටෝන 10යි. එයාගේ තියෙන ඉලෙක්ට්‍රෝන 10යි. 2යි 8යි. එයාත් මේ සම ඉලෙක්ට්‍රෝන ශ්‍රේණියට අයිති වෙනවා එයාත්. ඒතර ඒක පරමාණු කෙනෙක් වුණා දාන්නත් පුළුවන්. හරි. මෙතනට. ඊළඟ පරමාණු ක්‍රමාංක වැඩි වෙන තැනට. මේ දාලා නැහැ. දාලා නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ කියලා ඔයාලට තේරෙයි. හරි. ඒ ප්‍රශ්නෙට අනුව ඒක පරමාණු කයනයත් ඉන්නවා. ඒ සම ඉලෙක්ට්‍රෝන ශ්‍රේණියක දැන් මොකද වෙලා තියෙන්නේ? මෙහෙට යද්දි පරමාණුක ක්‍රමාංකය වැඩි වෙලා. පරමාණුක ක්‍රමාංකය වැඩි වෙනවා කියන්නේ මොකද මේ පැත්තට යද්දි? න්‍යෂ්ටික ආරෝපණය වැඩි වෙනවා. ඒ කියන්නේ මොකද්ද? සඵල න්‍යෂ්ටික ආරෝපණය වැඩි වෙනවා. හරිද?
සඵල න්‍යෂ්ටික ආරෝපණය වැඩි වෙනවනේ. ශක්ති මට්ටම් ගන්න සමානයිනේ. එන්න එකම ආවර්තයක මූල ද්‍රව්‍ය වගේනේ මෙයාලා. ශක්ති මට්ටම් ගන්න සමානයි කියන්නේ එකම ආවර්තයක මූල ද්‍රව්‍ය වගේ. ආවර්තය දෙකේ වමේ ශීල දකුණට යනකොට ලක්ෂණය මොකද්ද? මෙතන නියම කියන්නේ. ආවර්තයක් මතක් කරගන්න. ඕනම ආවර්තයක මූල ද්‍රව්‍ය ගත්තොත් ශක්ති මට්ටම් ගන්න සමානයි. නේද? ශක්ති මට්ටම් ගන්න සමානයි. නමුත් ආවර්තය දෙකේ වමේ ශීල දකුණට යනකොට මොකද වෙන්නේ? පරමාණු ක්‍රමාංකය වැඩි වෙනවා. ඒ නිසා සඵල න්‍යෂ්ටික ආරෝපණය වැඩි වෙනවා. ඒ නිසා පරමාණු කරය අඩු වෙනවා. මෙතන නම් අයනික කරය හෝ පරමාණු කරය කියලා ගන්න පුළුවන්. මෙතනට නියොන්ව දැම්මාම. හරි. මෙතන නියොන්ව දැම්මාම පරමාණුක හෝ අයනික කර කියලා ගන්න පුළුවන්. අඩු වෙනවා. හරි. එතකොට පළවෙනි වගන්තිය සත්‍යයි. එහෙනම් සඵල දැන් සම ඉලෙක්ට්‍රෝනික ශ්‍රේණියක් දුන්නාම කාගේද අරය අඩු කියලා බලන්න ඕන නම් න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගාන වැඩිම කෙනාගේ තමයි අරය අඩුම. මේක ඊටාම සවිස්තරාත්මක ඊළඟ වීඩියෝ මම කරලා තියෙනවා සවිස්තරාත්මක කරුණු පැහැදිලි කරන වීඩියෝ එකේ. ඒක අර බහුවර්ණ විවරණ ප්‍රශ්නේ පසුගිය ප්‍රශ්නේකුත් සාකච්ඡා කරලා තියෙනවා සවිස්තරාත්මකව. මේක වැඩි දුර කරුණු අවශ්‍ය නැහැ ඒක බලන්න. මේක නැත්තම් මේ සාමාන්‍ය අවබෝධයක් තියෙනවා නම් මේ ඇති. ඊට පළවෙනි වගන්තිය සත්‍යය කියලා පේනවා. අරය වැඩි වේ කියන එක වැරදිනේ අසත්‍යයි නේ. එයාලා කියන අරය වැඩි වේ කියලා. පරමාණු ක්‍රමාංකයේ සමග අරය වැඩි වේ කිව්වොත් අසත්‍යයි. පළවෙනි වගන්තිය අසත්‍යයි. දෙවෙනි වගන්තිය බලන්න. සම ඉලෙක්ට්‍රෝනික ප්‍රභේදවල අරයට බලපාන න්‍යෂ්ටික ආරෝපණය. හරිනේ. මේ සඵල න්‍යෂ්ටික ආරෝපණය වැඩි වුණේ ඇයි? නේද? න්‍යෂ්ටික ආරෝපණය වැඩි වෙන හින්දා. න්‍යෂ්ටික ආරෝපණය වැඩි වෙනකොට සඵල න්‍යෂ්ටික ආරෝපණය නේ සඵල න්‍යෂ්ටික ආරෝපණය වැඩි වෙනවා. එතකොට ඉලෙක්ට්‍රෝන වලාව හැකිලෙනවා. හැකිලීම වැඩි ඉලෙක්ට්‍රෝන වලාවේ. ඉලෙක්ට්‍රෝන වලාවේ හැකිලීම වැඩි වෙනකොට පරමාණු කරය හෝ අයනික අරය අඩු වෙනවා. හරි. ඒක දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තියෙනවා අර සවිස්තරාත්මක වීඩියෝ එකේ. එතන මේ දෙවෙනි කරුණ හරි. ඒතර අපිට ගන්න පුළුවන් 23 අසත්‍ය සත්‍ය. අසත්‍ය සත්‍ය කියන්නේ පිළිතුර 4. 23 4 වෙන්න ඕනේ. හරි. බලන්න. අසත්‍ය සත්‍ය කියලා දාලා තියෙන 4 වෙනි එකට. 24 ඊටම පහසු ප්‍රශ්නයක්. මේක බලන්න පළවෙනි වගන්තිය ඇල්ෆා අංශු වල විනිවිද යාමේ බලය බීටා අංශු වල විනිවිද යාමේ බලයට වඩා විශාල වේ අසත්‍යයි. මේක 16 වෙනි ප්‍රශ්නේදීම කතා කරා. ඒකට අනුව පළවෙනි වගන්තිය අසත්‍යයි. ආයෙ පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. හරි. මේ අසත්‍යයි. දෙවන වගන්තිය බලන්න. ඇල්ෆා අංශු වල ස්කන්ධය බීටා අංශු වල ස්කන්ධයට වඩා විශාල වේ සත්‍යයි. ඇල්ෆා අංශු කියන්නේ හීලියම් න්‍යෂ්ටිනේ. ඇල්ෆා අංශු කියන්නේ හීලියම් න්‍යෂ්ටි. හීලියම් න්‍යෂ්ටි කියන්නේ මොකද? හීලියම් න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන දෙකයි නියුට්‍රෝන දෙකයි. නියුට්‍රෝන දෙකක් තියෙනවා. මෙයාගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය 4ක් විතර වෙනවා. 4ක් වෙනවා. බීටා අංශු කියන්නේ ඉලෙක්ට්‍රෝන. ඉලෙක්ට්‍රෝන එක ස්කන්ධයේ ආසන්න වශයෙන් ගත්තොත් මේ ආසන්නගේ දාන්නේ ප්‍රෝටෝන එක ස්කන්ධයෙන් 1841යි ආසන්නගේ නිවැරදිම වගේ නේ 1830 ගානක් තියෙන්නේ නැත්තම් 1841යි. ඉතින් මෙතන ප්‍රෝටෝනම දෙකක් තියෙනවා නියුට්‍රෝන දෙකක් තියෙනවානේ. එතකොට ඔයාලට තේරෙනවා දෙවෙනි වගන්තිය සත්‍යයි කියලා. ඒකෙත් අසත්‍ය සත්‍ය කියන්නේ පිළිතුර 4. මේක හොඳ ප්‍රශ්නයක් හරි. එනයි තාම පාසු ප්‍රශ්නයක්. මොකද මේ වගේ ගොඩක් වෙනස් ආකාරයක ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීම හොඳයි. හරි. සමස්ථානිකවල විමෝචන වර්ණාවලිය එකිනෙකට වෙනස් වෙයි. මේක තේරුම් ගන්න ඕනේ මේකයි. මම ගන්න සමස්ථානිකයක් අපි අධ්‍යයනය කරන්නේ හයිඩ්‍රජන් වල විමෝචන වර්ණාවලියනේ. අපිට තියෙන්නේ අධ්‍යයනය කරන්න. නැත්නම් වෙන කට්ටියකෙත් විමෝචන වර්ණාවලිය තියෙනවා. ඒවා සංකීර්ණයි. හරි. ලිතියම් එක ගත්තොත් ඉලෙක්ට්‍රෝන 3ක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන 3ක සංක්‍රමණ ගත්තාම ඉහළ ශක්තිය මට්ටම් වලට පහළට එන ඒවා ගත්තාම
ඊටම සංකීර්ණ වර්ණාවලිය. අපිට දාලා තියෙන්නේ හයිඩ්‍රජන් වල විමෝචන වර්ණාවලිය. ඉතින් මම හයිඩ්‍රජන් වල සමස්ථානික දෙකක් ගන්නවා. හරි. හයිඩ්‍රජන් වල එක සමස්ථානිකයක් තමයි H1 කියන එක. මෙයාගේ න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන 1යි. ඉලෙක්ට්‍රෝන තියෙන ශක්ති මට්ටම් වල කොහොමත් 1යි. ඊළඟට හයිඩ්‍රජන් වල සමස්ථානිකයක් තියෙනවා ඩියුටීරියම්. කැපිටල් D වලින් තමයි ආව සංකේතවත් කරන්නේ. මම මේ ස්කන්ධ පරමාණු ක්‍රමාංකය 1යි ස්කන්ධ ක්‍රමාංකය 2යි. එහෙම වෙන්න හේතුව මෙයාගේ ප්‍රෝටෝන එකකුයි නියුට්‍රෝන එකකුයි තියෙනවා. ප්‍රෝටෝන එකයි නියුට්‍රෝන එකක් තියන්නේ ST. ශක්ති මට්ටම වල තියෙන ඉලෙක්ට්‍රෝන එකමයි. ඊළඟ තියෙන ට්‍රිටියම්. 1 3. මෙයාගේ න්‍යෂ්ටිය ගත්තාම ප්‍රෝටෝන එකයි නියුට්‍රෝන දෙකක් තියෙනවා. දෙකයි එන්නේ. හරි. ඉලෙක්ට්‍රෝන එකයි. ඉතින් හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලියට බලපාන්නේ මොකද්ද? මේ ඉලෙක්ට්‍රෝනික ව්‍යුහයනේ. ඉලෙක්ට්‍රෝනික ව්‍යුහ මෙහාලා ඉහළට ගමන් කිරීම කරලා ඉහළ ශක්ති මට්ටම් වලට ගමන් කරලා ආපහු පහළ ශක්ති මට්ටම් වලට පැමිණීමේදී පිට කරන විකිරණ. මෙතන තියෙන එකම ඉලෙක්ට්‍රෝනයක් හින්දා හරි මේ ඉලෙක්ට්‍රෝනික ව්‍යුහයේ වෙනසක් නැහැ. මෙයාලගේ ඉලෙක්ට්‍රෝනික ව්‍යුහයේ වෙනසක් නැති නිසා තියෙන එක ඉලෙක්ට්‍රෝනයයිනේ. එක ඉලෙක්ට්‍රෝනයට අදාළව ඇති වෙන්නේ අර හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලිය අපි කතා කරපු ශ්‍රේණි 3 පමණයි. තවත් ශ්‍රේණි තියෙනවා. මම කියන්නේ පළවෙනි ශක්තිය මට්ටමට එනවා නම් ලයිබන් ශ්‍රේණිය, ඉහළ ඉඳන් දෙවෙනි ශක්ති මට්ටමට එනවා නම් බාම ශ්‍රේණිය, ඉහළ ඉඳන් තුන්වෙනි ශක්ති මට්ටමට එනවා නම් පාෂන් ශ්‍රේණියනේ. ඒ ශ්‍රේණි 3 තමයි ඇති වෙන්නේ. තවත් තියෙනවා ශ්‍රේණි. හරි. මොකද ඒකට හේතුව එක ඉලෙක්ට්‍රෝනයි තියෙන්නේ. හීලියම් වගේ කිව්වොත් එහෙම ඉලෙක්ට්‍රෝන දෙකයිනේ. නැත්නම් ඉලෙක්ට්‍රෝනික ව්‍යුහය වෙනස්. එතකොට ඉලෙක්ට්‍රෝන දෙකක ගමන් මාර්ගය නේ. ඉලෙක්ට්‍රෝන දෙකක් ඉහළට ගමන් කරනවා. එක ඉලෙක්ට්‍රෝනයක් පළවෙනි ශක්ති මට්ටමට වැටෙන්න පුළුවන්. ඊළඟ ඉලෙක්ට්‍රෝනේ දෙවෙනි අන්තිම එකේ ඉඳන් දෙවෙනි එකට වැටෙන්න පුළුවන්. ඒ වගේ සංකීර්ණ වෙනවා. ඒතර මෙයාගේ ඉලෙක්ට්‍රෝනික ව්‍යුහය වෙනස් වෙන්නේ නැහැ සමස්ථානික වල. ඒ කියන්නේ රසායනික ගුණ වෙනස් වෙන්නේ නැත්තේ ඉලෙක්ට්‍රෝන වල. සමස්ථානික වල ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය වෙනසක් නැති නිසා. එහෙනම් ඉලෙක්ට්‍රෝනික ව්‍යුහය තමයි විමෝචන වර්ණාවලියට බලපාන්නේ. ඒ අනුව බලුවොත් අපිට 25 පළවෙනි වගන්තිය අසත්‍යයි. ඊළඟට කියනවා සමස්ථානික පරමාණු වල මේකම ගමු දැන් රූප සටහනේ තියෙන සමස්ථානික තුන පරමාණු වල අනුරූප ඉලෙක්ට්‍රෝනික ශක්ති මට්ටම් වල ශක්තිය එකිනෙකට වෙනස් වෙයි. අනුරූප කියන්නේ මෙයාගේ n සමානයි 1 n සමානයි 2. මෙයාගෙත් ගන්න පුළුවන් වෙන කෙනෙක්ගේ ඊළඟ සමස්ථානික n සමානයි 1 n සමානයි 2. ඒතර අනුරූප ශක්ති මට්ටම් කියන්නේ මේ 1ටයි 2ටයි අනුරූප ශක්ති මට්ටම් දෙක මෙයාගේ මේ දෙක. මේ දෙක අතර ශක්ති මට්ටම් වල ශක්ති වෙනස වෙනස්ලු. හරි. අනුරූප ශක්ති මට්ටම් වල ශක්තිය එකිනෙකට වෙනස්ලු. නෑ. ශක්ති වෙනස නෙවෙයි ආන්නේ එක අනුරූප ශක්ති මට්ටම් වල ශක්තිය. අපි හිතමු එතකොට මෙයාගේ ශක්තිය මෙතනදී 10යි කියලා හිතමුකෝ. මෙයාගේ ශක්තිය 20යි කියලා හිතමුකෝ. වෙනසක් නැහැ ඉලෙක්ට්‍රෝනික ව්‍යුහයේ වෙනසක් නැති නිසා මෙයාගේ 10ම තමයි ශක්තිය. මෙතනත් 20ම තමයි ශක්තිය වෙන්නේ. ඉලෙක්ට්‍රෝනික ව්‍යුහයේ වෙනසකුත් නැහැ. ශක්ති මට්ටම් වල ශක්තිය වෙනසකුත් නැහැ. වෙනස් වෙන්නේ භෞතික ගුණ විතරයි. මොකද මෙයාලගේ ස්කන්ධ ඝනත්ව විතරයි වෙනස් වෙන්නේ සමස්ථානික වල. ඒ අනුව බැලුවම මොකද වෙන්නේ? දෙවෙනි වගන්තියත් අසත්‍යයි. පිළිතර වෙන්න ඕනේ 5. හරි? 35 5.